අද එකෙන් අපි ඉගෙන ගන්නවා contingency factors අර අපිට තියෙන contingency theory කියලා එකක්. අන්න ඒකේ තියෙන contingency factors ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි මේ FORT එකේ මේ generic strategies කියන එක strategies 4ක් තියෙනවා. ඒක ඉගෙන ගන්නවා. එතකොට මේ අන්තිමේටම ඉගෙන ගන්නවා කොහොමද මේ කියන different strategies අර strategies 4 කොහොමද organization design වලට බලපාන කියලා. මේක හරීම පොඩි part එකක් තියෙන්නේ. මේ දෙක තමයි ටිකක් තියෙන්නේ. එතකොට අපි මේ මුලින්ම ඉගෙන ගන්නවා contingency theory එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ඉගෙන ගන්නනේ organisation design කියන එක. මේ organisation design කියන එක හැම තැනටම එකම විදිහට match වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර එක එක තියෙන contingency factors අනුව එක එක situation වලට අනුව organisation design කියන එක වෙනස් වෙනවා. ඒක තමයි කියන්නේ contingency theory එකකින් provide කරනවා major framework එකක් for the study of organization design. It holds that the most effective organizational structural design is where the structure fits the contingencies. ඒ කියන්නේ අර දැන් අපිට තියෙන structure එක තියෙනවනේ අපේ organization design එකේ structure එක. ඒ structure එක හැමතිස්සෙම එකම විදිහට match වෙන්නේ නැහැ. එකම විදිහට හරියන්නේ නැහැ. එක එක contingencies අනුව, එක එක situations අනුව ඔය කියන structure එක නැත්නම් ඔය කියන design එක ටිකක් වෙනස් වෙනවා. එතකොට කියනවා මෙහෙම කිසිම single effective structure එකක් හැම organization එකටම නැහැ. එක එක organizations වල තියෙන එක එක structures ඒ ස්ට්‍රක්චර් එක උනත් contingencies අනුව ටිකක් වෙනස් වෙනවා. එතකොට instead ඒ වෙනුවට organizations must adapt their structure to fit the contingency factors and the environment as they affect the organization. අර අපේ තියෙන ස්ට්‍රක්චර් එක එකම විදිහට අපිට පවත්වාගෙන යන්න බෑ. environment එකෙන් නැත්නම් වෙන මොකක් හරි factor එකකින් එක එක contingency factors අපි දැන් ඉස්සරහට කතා කරන contingency factors ගැන එක එක changes වෙලදී අපි අපේ තියෙන මේ ස්ට්‍රක්චර් එක වෙනස් කරන්න ඕන. අපි ඒවට ඇඩැප්ට් වෙන්න. අපි ඒවට හුරු වෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ එතන. එතකොට ඒ කියන්නේ අර contingency situations අනුව organizations වලට සිද්ධ වෙනවා change වෙන්න. එකම all organization are not same organization design. Organization have to adapt their design. ඒක තමයි එතන කියන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා for organization to be effective, there must be a goodness of fit between the structure and the conditions in the external environment. ඒ කියන්නේ තරකම තමයි. අර අපි දිගටම organisation එක හදාගෙන ගියපු විදිහට organisation design එක පවත්වාගෙන ගිහින් වැඩක් නැහැ. ඒ external environment එකේ මොකක් හරි change එකක් වුණොත්, මොකක් හරි fact එකක් වෙනස් වුණොත්, ඒකට match කරන්න ඕන. ඒකට කොච්චර දුරට අපේ තියෙන organisation design එක match වෙන්න ඕනද? කොච්චර fit වෙන්න ඕනද? ඒක තමයි එතනදි කියන්නේ. What works in one setting may not work in another setting. දැන් අපි ගත්තොත් මොකක් හරි ඔන්න දැන් ඉන්සිඩන්ට් එකක් වෙනවා. ඒ ඉන්සිඩන්ට් එකට මැච් වෙන විදිහට තමයි අපේ ඕගනයිසේෂන් ඩිසයින් එක හදලා තියෙන්නේ. හැබැයි තව මාසයක් විතර ගිහින් තව මොකක් හරි කියන්නේ චේන්ජ් එකක් වුණොත් දැන් අපි ගමුකෝ COVID-19 කියලා ඒ කාලේදී අපේ ඕගනයිසේෂන් ඩිසයින් එක මැච් වුණා. ඒ තියෙන ඒ මොකක් හරි වෙනස්කමක් වුණා නම් ඒකට හරියන විදිහට තිබ්බ. දැන් අපි හිතමුකෝ තව මාස දෙක තුනක් ගිහින් තව මොකක් හරි වෙනසක් වුණා කියලා. හැබැයි එතකොට ওই තියෙන ඕගනයිසේෂන් ඩිසයින් එක ඒ වෙන සිද්ධියට අදාළව ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අර ඒකයි කියන්නේ what works in one setting. එක setting එකකදී එක අවස්ථාවකදී තිබ්බ organization design එක ඒ තිබ්බ settings ටික තව අවස්ථාවකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ there is no one best way. එක best way එකක් නැහැ. contingencies අනුව නැත්නම් වෙන changes අනුව external environment එකේ වෙන වෙනස්කම් අනුව අපේ organization design එක හැමතිස්සෙම වෙනස් වෙනවා. අර අපිට කියන්න බෑ මේක තමයි organization design එක. මේක තමයි හැමතිස්සෙම අපි කරගෙන යන්නේ. මේක ඕනම incident එකකට ඕනම situation එකකට match වෙනවා කියලා. එහෙම කියන්න බෑ. ඔන්න ඊට පස්සේ අපි කතා කරනවා contingency factors affecting organization design. මෙතන මේ contingency factors පහක් තියෙනවා. අපි මේ පහ ඊයේ කතා කරා. environment, ඒ වගේම size එක, technology එක, strategy එක, organizational structure. දැන් මම ඊයේ කතා කරා structural dimension ටිකකුයි, තව මේ contextual dimension ටිකකුයි. මේ පහ කතා කරේ structural dimension යටතේද නැත්නම් contextual dimension යටතේද? කාට හරි කියන්න පුළුවන්ද? ඔව් දෙවෙනි එක. ඒ කියන්නේ අපි මුලින්ම කතා කරා ඊයේ කතා කරපු ගැන කිව්වොත් ඊයේ ස්ට්‍රක්චරල් ඩයිමන්ෂන් 6ක් කතා කරානේ. ඒ 6ට බලපෑම් කරන
කොටස් පහක් නැත්නම් අපි කිව්ව අර හැමතිස්සෙම contextual dimensions වලින් වෙන්නේ structural dimension එකට බලපෑමක් වෙන එකනේ. ඒතර අපි කිව්වා contextual dimension කිව්වහම මම මේ කියන්නේ ඊයේ කරපු එක චුට්ටක් මතක් කරන්නේ අපහු. contextual dimension කිව්වහම ඒකේ මං කිව්වා internal attributes වගේම external දේවලුත් තියෙන්න පුළුවන් නේ. එතකොට අර ඒ කිව්ව contextual dimensions වලින් හැමතිස්සෙම වෙන්නේ structural dimension එකකට මොකක් හරි බලපෑමක් කරන එක. ඒක එතකොට මේ මෙතන තියෙන පහ මේ environment ඒ වගේම size and life cycle technology එතකොට organisation එකේ තියෙන culture එක strategy මේ තියෙන්නේ contingency factors අයියෝ අපි අර ඊයේ කතා කරපු එකත් එක්ක පොඩ්ඩක් මතක් කරොත් මේ තියෙන contingency factors පහම තමයි අපි ඊයේ කතා කරේ contextual dimensions කියලා පහක් ඒ පහයි මේ පහයි එකම තියෙන්නේ කියන්නේ වෙනසක් නැහැ ඒ ටිකම තමයි මෙතනත් තියෙන්නේ එතකොට environment size and life cycle එතකොට අයියෝ තමයි අපි අද කතා කරන්නේ contingency factors විදිහට. හරි. ඔන්න එතකොට තියෙනවා මේ තියෙන contingency factors ටික අපිට පේනවා. මේ contingency factors වලින් පළවෙනි එක තියෙනවා strategy කියලා. ওই strategy කියන එක තමයි ගොඩක්ම important වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මුලින් මේ හතර කතා කරලා ඉනවා. environment, technology, එතකොට size නැත්නම් life cycle කියන එක, ඒ වගේම culture කියන එක. මේ හතර කතා කරාට පස්සේ අන්තිමේටම තමයි strategy කියන එක කතා කරන්නේ. මොකද strategy කියන එක තමයි ගොඩක් අර important වගේ වෙන්නේ මෙතන. ඊට පස්සේ ඔන්න දැන් අපි යනවා පළවෙනිම එකට. ඒ කියන්නේ environment එක. දැන් contingency factors පහක් කතා කරනවා අපි. ඒ යටතේ තියෙන පළවෙනිම එක. environment කිව්වහම මොකද්ද කතා කරන්නේ? environment කිව්වහම ඒ කියන්නේ අර ඊයේත් කිව්වා අපි කිව්ව සමහර organisation දැන් traditional organisation එකක් වුණොත් ඒක ගොඩක් වෙලාවට හිතන්නේ environment එක හරිම stable කියලානේ. අපිට අනාගතයේ ලේසියෙම predict කරන්න පුළුවන්. stable මේ environment එක වෙනස් වෙන්නේ නැහැ. තව අවුරුදු 2-3ක් ගියත් environment එක මේ වගේ කිසිම change එකක් නැහැ. ඒකයි stable කියලා කියන්නේ. හැබැයි අපි ගත්තොත් අර ඊයේ කිව්ව turbulent කියලා වචනයක් ඒ කියන්නේ මේ කියන්නේ rapidly changing environment එකක්ම තමයි. දැන් අපි ගත්තාම stable environment එක තියෙනවා rapidly changing environment එක තියෙනවා. දැන් environment එක stable නම් කිසිම වෙනසක් වෙන්නේ නැත්නම් අපිට environment එක predict කරන්න පුළුවන් අනාගතයේදී මේ දේ මෙහෙම වෙයි කියලා දේශියම අපිට කියන්න පුළුවන්. එතකොට ඒ වගේ stable environment එකකට ඉතින් හරියන්නේ අනිවාර්යයෙන්ම traditional organization එක. අනේ traditional structure එක. එතකොට ඊට පස්සේ කියලා තියෙන දේවල් ඔක්කොම ওই කියන traditional organization එකේ තියෙන ලක්ෂණ වගේ තමයි. අර ඊයේ කිව්වා vertical control එකක් තියෙන්නේ නේ. ඒ කියන්නේ අර top management එක ඉන්නවා. ඒ වගේම lower level employees ලා ඉන්නවා. ඒගොල්ලෝ අතර ගොඩාක් layers තියෙනවා. vertical control එකක්, vertical hierarchy එකක් අපි කියන්නේ. ඒ වගේම තමයි අර efficiency එක දිහා තමයි focus කරන්නේ. කොහොමද අඩු cost එකකින්, low cost එකකින් වැඩේ කරන්නේ. specialization කියන කීයේ ගොඩක් පැහැදිලි කරා. specialization කියන්නේ මොකද්ද? division of labor. ඒ කියන්නේ අර එක එක දේවල් එක එක ඩිපාර්ට්මන්ට් වලට එම්ප්ලොයිස් ලව දාලා ඒගොල්ලෝ එතන අරදී විශේෂීකරණයක් වෙනවා කියලානේ. එතකොට හැමතිස්සෙම ස්ටෑන්ඩඩ් ප්‍රොසීඩියර්ස් නැත්නම් අපි කියනවා ෆෝමලයිසේෂන් කියලානේ. අර වැඩේ කෙරෙන්න ඕන විදිහ ඔක්කොම ඩොකියුමන්ට් වලට ඇතුළත් කරලා මේ විදිහට වැඩේ කරන්න කියලා හැමතිස්සෙම ස්ටෑන්ඩඩ් එකේ එහෙම කියලා තියෙනවා. ඒ වගේම සෙන්ට්‍රලයිස් ඩිසිෂන් මේකින් ඒ කියන්නේ අර තීරණ ගන්න එක හැමතිස්සෙම මධ්‍යගත කරලා තියෙන. අර ඊයේ කතා කරපු ටිකම තමයි ඔක්කොම මෙතන තියෙන්නේ. එතකොට rapidly changing environment එකක් ගත්තාම ඒක එහෙම බෑ අර environment එක හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒ නිසා structure එක අර එකම විදිහේ rigid structure එකක් තිබිලා හරියන්නේ නැහැ. structure එක ගොඩක් flexible වෙන්න ඕන. horizontal coordination එකක් දැන් මෙතන තියෙනවා vertical control එකක් නැත්නම් vertical එකක්. මෙතන නෑ එහෙම බෑ. horizontal coordination එකක්. team work හැමෝම එකට එකතු වෙලා collaboration එකක් වගේ අන්න ඒ වගේ දෙයක්. team work ඒ වගේ තමයි decentralized. අර වගේ තීරණ ගන්න බලය මධ්‍යගත වෙලා නැහැ. centralized වෙලා නැහැ. decentralized වෙලා තියෙන. ඒ කියන්නේ අර අපි කිව්වා ඊයේ කිව්වා employeesලාත් හැමදේම දන්නෝනේ information share කරගන්නවා හැමෝම team එකක් විදිහට වැඩ කරනවා හැමෝම හැමදේම ගැන දන්නවා අන්න ඒක දැන් එතකොට අර power එක නැත්නම් decision making power එක delegate කරනවානේ හැම දෙයක්ම top level එක ළඟ තියාගෙන ඉන්නේ නැහැ ඒගොල්ලෝ දෙනවා lower level employees ලටත් තීරණ ගන්න බලය ඒ ටික තමයි මේ environment එකේදී කියන්නේ environment දෙක අනුව stable environment එකක්ද rapidly changing environment එකක්ද අනුව කියන එක අනුව structure එක අපිට පේන වෙනස් වෙලා තියෙන විදිය stable environment එකක් වුණොත් නිකන් traditional structure එකක් ඒ වගේම rapidly changing නැත්නම් අපි කො turbulent environment එකක් කියලා එතනදී අපිට පේනවා flexible structure එකක් දැන් ගොඩක් වෙලාවට IT industry එක වගේ ගත්තාම ඒගොල්ලෝ අයිති වෙන්නේ මෙන්න මේකට මේ කියන්නේ flexible structure මොකද ගොඩක් අපිට පේනවනේ දැන් අද තියෙන ටෙක්නොලොජි එක නෙමෙයි හෙට තියෙන වෙනස් දෙයක්. එතකොට innovations තියෙනවා. එතකොට ඒ වගේ එකකට මේ වගේ traditional structure එකක් කොහොමත් match වෙන්නේ නැහැ. එතකොට දැන් අපි ගත්තොත් හොටෙල් එහෙම COVID-19 කාලේ ගොඩාක් හොටෙල්ස් එහෙම වැහුණා. අර මොකද ඒගොල්ලන්ගේ සමහරට ස්ට්‍රක්චර් එක තිබ්බේ ට්‍රැඩිෂනල් ස්ට්‍රක්චර් එකක් වෙන්න පුළුවන් නේ. එතකොට එන්වයරන්මන්ට් එක එකපාරම මේ වගේ COVID-19 වගේ අන්එක්ස්පෙක්ටඩ් දෙයක් වුණාම ඒගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එක එකට ගැලපෙන විදිහට හැදිලා නැහැ. ෆ්ලෙක්සිබල් ස්ට්‍රක්චර් එකක් නෙමෙයි තියෙන ට්‍රැඩිෂනල් ස්ට්‍රක්චර් එක. එතකොට
ඒක බිඳ වැටුණා. හැබැයි ෆ්ලෙක්සිබල් ස්ට්‍රක්චර් එකක් තිබ්බනම් ඕනම වෙනසකට අර මුහුණ දෙන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. ඒක තමයි උතන ස්ටේබල් එන්වයරන්මන්ට් එකක්ද රැපිඩ්ලි චේන්ජින් එන්වයරන්මන්ට් එකක්ද කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන කියනවා සයිස් එක නැත්තම් ලයිෆ් සයිකල් කියන එක. දැන් ඊයේ අපි කතා කරා සයිස් කියන එක. මතක ඇති මම කිව්වා සයිස් කියන එකේදී ඒ කියන්නේ ඕගනයිසේෂන් එක සයිස් එක මම කිව්වා කියද්දී නිකන් ෆිසිකල් සයිස් එක ගැන නෙමෙයි ගොඩක් වෙලාවට කතා කරන්නේ කොච්චර ඉම්ප්ලොයිස්ලා ප්‍රමාණයක් ඉන්නවද කියන එක වගේ. ඉම්ප්ලොයිස්ලා ප්‍රමාණය අනුව තමයි අපි කියන්නේ මේක ලාර්ජ් ඕගනයිසේෂන් එකක්ද නැත්තම් පොඩි ස්මෝල් ඕගනයිසේෂන් එකක්ද එහෙම කියලා. එතකොට කිව්වා මම ඊයේ කියලා දුන්නු ටිකත් එක්කම මතක් කර කර වගේ යන්නේ. එතකොට ලේසි සමහරට මතක තියාගන්න. ඊට පස්සේ ඒ වගේ තමයි සයිස් එක කිව්වේ. දැන් මෙතනදී මේ අද කියන එකේදී ගොඩක් අර කතා කරන ටික ලයිෆ් සයිකල් එක වගේ. ලයිෆ් සයිකල් එක කියලා කියන්නේ දැන් ඕගනයිසේෂන් එකේ ඉන්නේ මොන වගේ තැනකද දැන්. සමහර ඕගනයිසේෂන්ස් ඉන්නවා යං ස්මෝල් ඕගනයිසේෂන්. ඒ කියන්නේ ඒගොල්ලෝ අර තාම නිකන් ඉන්ඩස්ට්‍රි එකට ආපු අලුත වගේ පොඩි ඕගනයිසේෂන් අඳුන්වලා දුන්නු මුල වගේ. සමහර ඒවා ඉන්නවා එහෙම නෙමෙයි ගොඩක් ලාර්ජ් අවුරුදු 10 15 පරණයි ගොඩක් මැචුවර් වෙලා ඕගනයිසේෂන් එකේ නැත්නම් ඉන්ඩස්ට්‍රි එක ගොඩාක් කාලයක් තිස්සේ ඉන්නේ ඒවා දැන්. අපි එක්සාම්පල් විදිහට දැන් large established organization එකක් ගත්තොත් BOC, HSBC, Unilever ඒ වගේ කට්ටිය නේ ගොඩක් කල් ඉඳපු කට්ටියනේ. මේ කියන්නේ අර පටන් ගත්ත අලුත වගේ පොඩි organizations. ඒතකොට ඒගොල්ලෝගේ කියන ගති ලක්ෂණ තමයි මෙතන තියෙන්නේ. informal. informal කියලා කියන්නේ දැන් ඒගොල්ලන්ගේ ඇත්තට formal structure එකක් නැහැ. ටිකක් informal boss. එතකොට employeesලා හැමෝම ටිකක් එකට වැඩ කරනවා එහෙම වගේ. less division of labor. ඒ කියන්නේ අර less division of labor කියන්නේ specialization කියන එකක් නැහැ වැඩියනේ. අර එක එක වැඩේට එක එක එම්ප්ලොයිස්ලව එහෙම වෙනම යොමු කරලා නැහැ. හැමෝම ටිකක් එකට වගේ වැඩ කරන්නේ. එච්චරම rules regulations එහෙම නැහැ. ඒ වගේම තමයි මේ ad hoc budgeting කියලා එකක් තියෙනවා. ad hoc budgeting කියන එක කියන්නේ මෙහෙමයි දැන්. අපි දන්නවා සාමාන්‍යයෙන් ගොඩක් formal organisation එකක් නැත්නම් හොඳ established organisation එකක් වුණාම ඒගොල්ලෝ හරියටම budgeting කරනවා. දැන් අවුරුද්දකට පාරක් නම් budget එක හදන්නේ. එහෙම සාමාන්‍යයෙන් අර ඒ කාල සීමාවට අදාළව හරියටම budget එක හදනවා. හැබැයි ad hoc budgeting කිව්වහම ඒගොල්ලෝ එහෙම මේ annually නැත්නම් කාඩ්ලි එහෙම අර කාල සීමාවටම අදාළව එහෙමම බජට් කරන්නේ නැහැ. ටිකක් අර ඒගොල්ලන්ට එහෙම ප්‍රීඩිටර්මයින් බජට් එකක් ඇත්තෙත් නැහැ. අර ඒගොල්ලන්ට ඕන විදිහට බජට් එක හදනවා. අර ඒ වගේ නිකන් අර එහෙම ගොඩාක් ෆෝමල් ගතියක් නැහැ. හැබැයි large නැත්නම් established organisation එකක් වුණාම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගොල්ලෝ අර අවුරුදු 10ක් 15ක් වගේ ලොකු කාල සීමාවක් ඇතුළතදී ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ ඉන්න organisation එකක් හොඳ matured එකක්. එතකොට ඒගොල්ලෝ දන්නවා ඉන්ඩස්ට්‍රි එක ගැන හැම දෙයක්ම ගැන දන්නවා. extensive division of labor. ඒ කියන්නේ අර specialization කියන එක නැත්නම් අපි කියන අර එක එක department වලට බෙදලා එක එක ඒ task එක කරන්න මෙච්චර employeesලා ප්‍රමාණයක් ඕන. අන්න ඒ වගේ හොඳට labor division එක තියෙනවා. ගොඩාක් rules regulations තියෙනවා. දැන් මෙතන තියෙනවා පොඩි rules regulations එච්චර නැහැ. ලොකුවට control කරන්නේ නැහැ. හැබැයි මෙතන එහෙම නැහැ. ගොඩාක් rules regulations තියෙනවා. procedures හොඳට standard procedures තියෙනවා. ඒ කියන්නේ අර formalization කියන එක අපි අර ඊයේ කතා කරා මේ කොච්චර documents තියෙනවද කොච්චර written documents තියෙනවද කොච්චර අන්න ඒ වගේ දේවල් ටික. එතකොට මෙතන තියෙනවා හැමදේම budgeting control rewards ඒ හැමදේම හොඳට formalize කරලා තියෙන standard කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි වෙන්න ඕනේ කියලා හැමතිස්සෙම කියනවා employeesලා දැනුවත් කරනවා. ඒක තමයි large නැත්නම් established organization එකක් කියලා කියන්නේ. ඊට පස්සේ ගත්තොතින් තියෙනවා work flow technology කියන එක. දැන් ඊයේ කිව්වා technology එකක් කියන්නේ මොකද්ද? technology එකක් කියලා කියන්නේ නේ input එකක් output එකක් බවට convert කරන ඕනම method එකක් අපි කියනවා technology කියලා. එතකොට technology යටතේ අපි කිව්වා machine intensive වෙන්න පුළුවන්, labor intensive වෙන්න පුළුවන්, නැත්නම් robotsලා, artificial intelligence ඕනම දෙයක්. එතකොට මෙතන කියනවා work flow technology එක ගත්තාම මෙතන සාමාන්‍යයෙන් කියන්නේ දැන් අරගම තමයි අපි කොහොමද ඉන්පුට් එකක් අවුට්පුට් එකක් බවට කන්වර්ට් කරන්නේ මෙතන නිකන් අදහස තියෙන්නේ මෙතන මාස් ප්‍රොඩක්ෂන් ඒ කියන්නේ අර ලොකුවට එකපාර යුනිට්ස් නැත්තම් යුනිට් අපි ගමුකෝ 1000 2000 නිෂ්පාදනය කරනවා කියලානේ ගාමන්ට් එකක් වගේ නැත්තම් මොකක් හරි ටොයිස් වගේ මොකක් හරි ඒ වගේ නිකන් ඉන්ඩස්ට්‍රි එකක් ගත්තොත් එකපාර යුනිට් 1000 ලොකු ප්‍රමාණයක්. එතකොට මාස් ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි එකක්. හැබැයි මෙතන තියෙන්නේ e-business කියන එක. e-business නම් අපි දන්නවා ඒ කියන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකෙන් ඉන්ටර්නෙට් වලින් ඒ දේවල් වලින් කරන එකනේ. එතකොට ඔය Amazon, eBay, Uber, Pick Me හැම දෙයක්ම e-business වලට අයිති වෙන දේවල්. එතනත් ගොඩක් වෙලාවට ad hoc manner එක දැන් අර එහෙම ගොඩාක් අර formal manner එකක් නැහැ. ඒ වගේ දෙයක්. හැබැයි mass production නම් දැන් අපි ගත්තොතින් garment එකක් නැත්නම් මොකක් හරි ඕනම product එකක් මේ large scale එකකින් මහා පරිමාණයෙන් කරන දෙයක් වුණාම ඒගොල්ලෝ හැමතිස්සෙම emphasize කරන්නේ efficiency එකට. මෙතන efficiency කියලා කියන්නේ කොහොමද අඩු cost එකකින් low cost එකකින් වැඩේ කරන්නේ. කොහොමද අඩු පිරිවැයකින් වැඩිම නිෂ්පාදනයක් ගන්නෙ. අන්න ඒක. හැමදේම formalization කරලා තියෙනවා. formalization කොහොම අර ඊයේත් කිව්වා කොච්චර written documents තියෙනවද කොච්චර rules procedures වලින්
කොච්චර ඉම්ප්ලොයිස්ලව ඒ කියන්නේ අර මේ ගයිඩ් කරනවද ඒක තමයි ෆෝමලයිසේෂන් කියන්නේ ස්පෙෂලයිසේෂන් කිව්වහමත් කියන්නේ ඩිවිෂන් ඔෆ් ලේබර් ඒ කියන්නේ අර දැන් අපි ගත්තොත් ඉතින් ගාමන්ට් එකක හොඳම උදාහරණයක් අපි දන්නවා ගාමන්ට් එකක ගොඩක් ඩිපාර්ට්මන්ට් තියෙනවා කටින් ෆැකින් ඊට පස්සේ අයන් කරන්න එහෙම ඒ වගේ එක ඩිපාර්ට්මන්ට් වලට එක ඉම්ප්ලොයිස්ලව බෙදලා තියෙනවානේ එතකොට ඔය වගේ මාස් ප්‍රොඩක්ෂන් එකක් ගාමන්ට් එකක් වගේ ගත්තොත් ඉතින් ස්පෙෂලයිසේෂන් කියන එක ගොඩාක් තියෙනවා ඒ වගේම සෙන්ට්‍රලයිස් ඩිසිෂන් මේකින් ඒ වගේම ටයිට් කන්ට්‍රෝල් එකක් නේ ඉම්ප්ලොයිස්ලට ඕන විදිහට තීරණ ගන්න බෑ ගොඩක් කන්ට්‍රෝල් කියන එක තියෙනවා. එතකොට ඒක තමයි ටයිට් කන්ට්‍රෝල් කියන්නේ. දැන් workflow technology දෙකක් තියෙනවා. එතකොට e-business කියන එක e-business යටතේ කතා කරා ඔය Amazon, Uber, Picme ඒ වගේ දේවල්. එතකොට අපි දන්නේ ඉතල formal strategy එකක් නෑනේ නේ. informal strategy එක. ඒ වගේම හරියම flexible. ඒගොල්ලන් ගොඩක් flexible. මේ වගේ එහෙම hierarchy එකකින් ලොකුවට control කරන්න ඒ දේවල් නැහැ. ඒක තමයි එතකොට workflow technology කියලා කියන්නේ. ඊට පස්සේ කෝපරේට් කල්චර් එක කෝපරේට් කල්චර් කියලා අර ඊයේ කතා කරේකම තමයි තියෙන්නේ සමහර කල්චර්ස් තියෙනවා හරිම ටයිට් නැත්නම් අපි කියන ගොඩක් රිජිඩ් කල්චර්ස් තියෙනවා හැබැයි සමහර ඒවා තියෙනවා එහෙම නැහැ හරිම ෆ්ලෙක්සිබල් කල්චර්ස් ඒ කියන්නේ වෙනස් වෙන වගේ කල්චර්ස් දැන් අපි ෆ්ලෙක්සිබල් කල්චර් එකක් ගත්තොත් ඒකේ ගොඩක් ටීම් වර්ක් තියෙනවා හැමෝම හරිම කොලැබොරේෂන් එකක් තියෙනවා ඒ කියන්නේ අර හැමෝම එකට එකතු වෙලා ගොඩක් ටීම් වර්ක් ලෝවර් ලෙවල් එම්ප්ලොයිස් ලගෙනුත් අයිඩියාස් ගන්නවා අන්න එහෙම ක්‍රියේටිවිටි එක ඉනෝවේෂන් අන්න ඒ දේවල් වලට ගොඩක් තැන දෙනවා ඕපන් කමියුනිකේෂන් කියලා කියන්නේ ඔයා සර් මැඩම් එහෙම කියලාම කතා කරන්න ඕනේ ඔයාලට පුළුවන් ඔයාගේ බොස්ට ෆස්ට් නේම් එකෙන් උනත් කතා කරන්න අන්න ඒ වගේ දැන් මෙතන ගත්තොත් ගොඩක් ටයිට් නැත්තම් ගොඩක් රිජිඩ් කල්චර් එකක් තියෙන්නේ වර්ටිකල් ස්ට්‍රක්චර් එකක් ගොඩාක් කන්ට්‍රෝල් කරනවා rules regulations වැඩි අපි ගත්තොත් දැන් ගොඩක් ටයිට් කල්චර් එකක් විදිහට අපිට පොලිසිය නැත්තම් ওই මේ 3 forces නේ නේවි එක ආමි එක ඒ වගේ කට්ටියගේ ගොඩක් අර ඒ වගේ ඕගනයිසේෂන්ස් වල තියෙන ගොඩාක් ටයිට් කල්චර් එකක් රිජිඩ් කල්චර් එකක් එතකොට ඒක තමයි තියෙන කෝපරේට් කල්චර් එක. අර අපි ඊයේ කතා කරා වගේම තමයි සමහර ඒවා තියෙනවා ගොඩාක් රිජිඩ් නැත්නම් ටයිට් කල්චර් එක. සමහර ඒවා තියෙනවා එහෙම නැතිව ෆ්ලෙක්සිබල් කල්චර් එකක් තියෙනවා. එතකොට ඒවයි තියෙන ලක්ෂණ වගේ තමයි කතා කරලා තියෙන්නේ. එතකොට දැන් contingency factors මම කියන්නේ පහක් තියෙනවා කියලා. එතකොට අපි strategy එක කතා කරේ නැහැ. environment, technology, ඒ වගේම size එක. size නැත්නම් life cycle කියලා කතා කරනවා. culture එක. එතකොට දැන් අපි දැක්ක environment එකේනේ තිබ්බා stable environment එකක්ද නැත්නම් rapidly changing නැත්නම් අපි කියනවා turbulent environment එකක්ද කියලා. ඊට පස්සේ දැන් මෙතනදී අපි size නැත්නම් life cycle එකනේ. ඒ කියන්නේ කොයි මොන අධියරේද organisation එකේ ඉන්නේ. තාම අඳුන්වලා දෙන අවස්ථාවේද නැත්නම් හොඳට establish වෙච්ච හොඳ පරිණත ඕගනයිසේෂන් එකක් ඒ වගේ. ඊට පස්සේ අපි කෝ workflow technology එක e-business නැත්නම් mass production ඒ වගේ. ඊට පස්සේ කතා කරා කල්චර් එක ෆ්ලෙක්සිබල් කල්චර් එකක්ද නැත්නම් ගොඩාක් රිජිඩ් කල්චර් එකක්ද ඒ වගේ. එතකොට ඒ හතරේ මොකක් හරි තේරුම් නැත්නම් තියද? contingency factors පහෙන් මෙන්න මේ හතර කරා මේක කරන්න තියෙන්නේ. ඒකේ තේරුම් නැත්නම් තියද? හරි. ඊට පස්සේ තියෙන්නේ මේ නිකන් පොඩි ඇක්ටිවිටි එකක් වගේ. අපිට කිව්වා මේ නිකන් කරන්නේ කියලා මේ සමහරව කියන්නේ දැන් අර රියල් වර්ල්ඩ් එක්සැම්පල්ස් ඇත්තටම තියෙන එක්සැම්පල්ස් අරගෙන කීපයක් කියන්නේ කියලා. දැන් එතකොට සමහර ඕගනයිසේෂන්ස් තියෙනවා ස්ටේබල් එන්වයරන්මන්ට් එකේ නැත්නම් රැපිඩ්ලි චේන්ජින්. ඒ වගේම පොඩි ඕගනයිසේෂන්ස් දැන්ට අඳුන්වලා දුන්නු ඒ වගේම හොඳ ස්ටැබ්ලිෂ් ඕගනයිසේෂන්ස් මාස් ප්‍රොඩක්ෂන් එකක් තියෙන ඕගනයිසේෂන් ඒ වගේම ඊ බිස්නස්. ඊට පස්සේ නිකන් කෝපරේට් කල්චර් එකක් ෆ්ලෙක්සිබල් කල්චර් එකක් තියෙන ඒවා ටයිප් නැත්නම් ගොඩක් රිජිඩ් කල්චර් එකක් තියෙන ඒ වගේ ඒවා කිව්වා. ඕගොල්ලන්ට ඕන නම් කියන්නේ එක්සැම්පල් දෙක දුන්නා. හරි එහෙමයි අපි දැන් এডুকেෂනල් වගේ ගත්තොත් এডুকেෂනල් ඉන්ඩස්ට්‍රි එක වගේ ගත්තොත් අපිට කියන්න බෑ ඒක ස්ටේබල් එන්වයරන්මන්ට් එකේම තියෙනවයි කියලා. මොකද අපි දැන් ගත්තොත් එහෙනම් ස්ටේබල් එන්වයරන්මන්ට් එකේ තියෙනවා නම් ඒ ඩිසයින් එක නැත්නම් ඒ ස්ට්‍රක්චර් එක එකම විදිහටම තියන් යන්න ඕනේ. දැන් අපි දන්නවා COVID-19 නිසා නේ අපේ এডুকেෂන් ඉන්ඩස්ට්‍රි එකේ තිබ්බ ඒ ඩිසයින් එක නැත්නම් ස්ට්‍රක්චර් එක වෙනස් වුණා නේ. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ෆිසිකල් ක්ලාසස් ඒ දේවල්. හැබැයි දැන් Zoom වලින් ඒ කියන්නේ අර ස්ට්‍රක්චර් ටිකක් වෙනස් වුණා. රැපිඩ්ලි චේන්ජින් එන්වයරන්මන්ට් වලට ඔය ගොඩක් උදාහරණ තියෙනවා. ඉතින් IT නේ ඒ වගේ දේවල්. එතකොට ටෙක්නොලොජි සම්බන්ධ ගොඩක් දේවල්. තව අපිට කියන්න පුළුවන් ගවර්න්මන්ට් ඕගනයිසේෂන්ස් නම් ගොඩක් තියෙන ස්ටේබල් එන්වයරන්මන්ට් එකේ. ඒගොල්ලෝ ඩිසයින් එකේ ස්ට්‍රක්චර් එකෙන් වැඩි වෙනස් කරන්නේ නැහැනේ. ඊට පස්සේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක, මොබයිල් ෆෝන්, ගේම්ස් ඒ දේවල් ගොඩක් රැපිඩ්ලි චේන්ජින් ඒවටයි තියෙන්නේ. ඊට පස්සේ මාස් ප්‍රොඩක්ෂන් එකට අර ඉස්සෙල්ලක වගේම තමයි ගාමන්ට් අයිති වෙනවා. එතකොට ඔය ගොඩක් ඔය ටොයිස් වෙන්න පුළුවන්. ඕනම ඔය ගොඩාක් එකපාරට 1000ක් 2000ක් වගේ හදන ඕනම එකක් ගොඩක් වෙලාට අයිති වෙනවා. මේ බිස්නස් කිව්වා මේ
දරාස් කප්රුක eBay Amazon ඕන එකක් පිට්මි ඔබට හොද ඊට පස්සේ young small organizations කියලා කියන්නේ අර අඳුන්වලා දෙන පළවෙනි අවස්ථාව වගේ තියෙන පොඩි organization ඕනම එකක් දැන් large established කිව්වහම කියන්න පුළුවන් ගොඩක් ඒවා තියෙන ඔය BOC HSBC Toyota HNB ඕනම එකක් established organization එකක් ඊට පස්සේ අර මෙතන කිව්වා culture එක අනුව අර කිව්වේ tight corporate culture එකක් තියෙනවා කිව්වා අර කිව්වා අපි කිව්වා three forces වල police තියෙන්නේ ඊට පස්සේ ගොඩක් අර flexible culture එකක් තියෙන ඕනම දෙයක් IT industry එකේ වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ ඕනම organisation එකක පොඩි නිකන් අර ටිකක් flexible නම් structure එක අන්න ඒ වගේ එකක් තමයි එතන තියෙන්නේ. ඔන්න ඊට පස්සේ තමයි අපි යන්නේ strategy වලට මේ contingency factors පහෙන් හතරක් ඉවරයි. දැන් තමයි පහ කතා කරන්න යන්නේ මේ strategy කියන එක. දැන් ඊයේ කිව්වා මේ strategy එකක් කියන්නේ මොකක්ද කියලා. ඊයේ අපි කතා කරා organization goals and strategy කියන එක අපි කතා කරා. එතකොට මෙතන මේකෙන් ගොඩක් කියලා තියෙන්නේ මොකද්ද මේ goal එකක් කියලා කියන්නේ කියලා. දැන් goal එකක් organizational goal එකක් කියලා අපි දන්නවා organization එකක desired state එක. නැත්නම් ඒගොල්ලන්ට යන්න කැමති තැන ඒගොල්ලන්ට ඒගොල්ලෝ reach කරගන්න ඒගොල්ලන්ට achieve කරගන්න ඕන දේ ඒක ඇවිල්ලා මොකක් හරිම end point එකක් නක් හරි result එකක් නේ organization එකට achieve කරගන්න ඕන result එක නැත්නම් end point එක organization එක හැමතිස්සෙම try කරන්නේ එතෙන්ට යන්න. එතකොට ඔයාගේ organisation එක නැත්නම් ඔයාට තියෙන goal එක අනුව ඔයාට තියෙන strategy එක අනුව ඒක organisation design එකට ගොඩාක් බලපානවා. සාමාන්‍යයෙන් organizational goals strategy design මේ හැමදේම තීරණය කරන්නේ ගොඩක් වෙලාවට top executives ලා. කියන්නේ top management එකෙන්ම තමයි තීරණය කරන්නේ. අපි දැන් ඊයේ කිව්වා goal එකක් කියන්නේ ultimate goal එකක් නැත්නම් organisation එකේ තියෙන desired state එක මෙතෙන්ට තමයි යන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියනවා. ඒ goal එක achieve කරගන්න ඒ goal එකට ළඟා වෙන්න ඒගොල්ලෝ use කරන ඕනම method එකක් අපි කිව්වා strategy කියලා. දැන් අර ඊයේ example එකේදී කිව්වා දැන් ඔයාගේ goal එක වෙන්නේ A level වලට A3ක් දාන එක. එතකොට ඔයා ඒකට use කරන ඕනම ඒ කියන්නේ ඔයා එතෙන්ට ළඟා වෙන්න use කරන ඕනම එකක් නේ. ඔයා individual classes යනවා. එතකොට internet එකෙන් තොරතුරු හොයන ගොඩක් පොත් කියවනවා. ඒ වගේ ඕනම strategy එකක් use කරන්න පුළුවන්. දැන් ඒ කියන්නේ මේක ගොඩක් වෙලාට මේ goals හැමදේම ඒව තීරණය කරන top executives ලා. එතකොට දැන් මේ මෙන්න මෙතන දීලා තියෙනවා නිකන් process එකක් වගේ ඒක set කරන විදිහ goal එක ඒ දේවල් set කරන විදිහ. එතකොට අපිට පේනවා මෙතන ඉන්නවා top management එක CEO top management team එකේ ඉන්නවා. මේ top management team එකෙන් මොකක්ද කරන්නේ? ඒගොල්ලෝ analyze කරනවා external environment එකයි internal situations නැත්නම් internal environment එක කිව්වත් හරි. ඒතර internal environment එකේ අපි දන්නවා තියෙනවා strength weakness නේ. එතකොට lead style කියන්නේ එක එක leaders ලා ඉන්නවනේ organisation එක ඇතුලේ ඒවා. past performance ඒ කියන්නේ organisation එකේ තිබ්බ කලින් performance ඒ performance කොහොමද හොඳම performance තිබ්බ කාලේ කොහොමද එතකොට bad performance නම් ඒවා improve වෙන්න ඕන කොහොමද අන්න ඒ වගේ හැමදේම මේගොල්ලෝ analyze කරලා බලනවා මෙතනත් එහෙමයි බලන opportunities threats මොනවාද uncertainties මොකක් හරි අනිශ්චිතතාවයක් අපිට ඇති වෙන්න පුළුවන්ද නේ කොච්චර resources තියනවද මේ හැමදේම ඒගොල්ලෝ බලනවා analyze කරලා බලනවා මේකේ external environment එකයි internal environment එකයි ඊට පස්සේ ඒගොල්ලෝ define කරනවා vision එක ඒ වගේම තමයි official goals ඒ කියන්නේ organisation එකේ තියෙන main goal එක ඒක හැම කරාට පස්සේ මේන් ගෝල් එක මේකයි කියලා ඒගොල්ලෝ ඩිෆයින් කරාට පස්සේ ওই තියෙන මේන් ගෝල් එක තව ටිකක් අර සබ් පාර්ට්ස් වලට ඩිවයිඩ් කරනවා දැන් මේන් ගෝල් එක ඇවිල්ලා ඕගනයිසේෂන් එකේ තියෙන මේන් ගෝල් එක ඒක ටිකක් අර පාර්ට් වගේ ෆයිනෑන්ස් වල තියෙන ගෝල් එක මේක මාකටිං වල තියෙන ගෝල් එක මේක ඒ වගේ නිකන් අර ඔපරේෂනල් ගෝල්ස් වලට කොටස් වලට වගේ කඩන එක කඩනවම නෙමෙයි නිකන් එහෙම අදහසක් තමයි උතන තියෙන්නේ ඊට පස්සේ තමයි ඕගනයිසේෂන් ඩිසයින් එක හදන්නේ කොහොමද ඕගනයිසේෂන් එක ඩිසයින් කරන්නේ කොහොමද ස්ට්‍රැටජි එක ප්‍රොසෙස් කරන්න ඕන කොහොමද කියන එක මෙතන තියෙන ස්ට්‍රක්චරල් ෆෝම් ලර්නින් versus efficiency ඒ වගේ ඉන්ෆෝමේෂන් and control systems කියන ඕගනයිසේෂන් ඩිසයින් එක හදන විදිහ තියෙන්නේ මෙතන ඊට පස්සේ ඒ හැම දෙයකින්ම ඒගොල්ලන්ගේ අවුට්කම් එක achieve කරගන්න විදිය තමයි තියෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් goal එක achieve කරගන්න, ඒගොල්ලන්ගේ resource වලින් උපරිම ප්‍රයෝජනය ගන්න, efficiency, balance scorecard මේ මෙතන විදම් පාට වගේ පේන තියෙන ඒගොල්ලන්ගේ තියෙන goals නැත්නම් ඒගොල්ලන් ගන්න කැමති outcome එක. මේ තියෙන්නේ process එක. ඒ කියන්නේ කිව්වා top executives ලා තමයි මේ දේ කරන්නේ. ඒගොල්ලෝ කරන විදිහ මුලින්ම environment එක analyze කරනවා. ඊට පස්සේ goals කියන්නේ මුලින්ම intent එක හදනවා ඊට පස්සේ ඩිසයින් කරනවා ඒගොල්ලන්ට අන්තිමට achieve කරගන්න ඕන මෙන්න මේ outcome එක ඊට පස්සේ ඒක ආපහු මෙතෙන්ට එනවා එතකොට ඒක තමයි කියන්නේ මෙතන නිකන් කියලා තියෙන්නේ කොහොමද top executives ලා goal එතකොට මේකේ strategy එක කියන්නේ organisation design එක හදලා ඒගොල්ලන්ගේ කියන්නේ ඕන කරන goal එක achieve කරගන්න කියලා. ඒ process එක තමයි මෙතන දීලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ නේ. ඒක තේරෙනෝනේ. අවුලක් නැහැ නේ ඒකේ. අවුලක් තියද නැහැ නේ. හරි මම ඒක අයිත් කරන්න එහෙනම් මේ මෙතන කියන්නේ දැන් අපි මේක කිව්වනේ
organizational goal එකක් කියන්නේ මොකක්ද? එතකොට ඒක organizational goal එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වා. සාමාන්‍ය අපිට පස්සේ කියනවා මේ කියන goals එතකොට organization design එක හදන්නේ ඒ දේවල් කරන්නේ අපි කො top executives ලා කියලා. එතකොට ඒ කරන විදිහ process එක තමයි මෙතනදී පෙන්නලා තියෙන්නේ දැන්. මුලින්ම CEO නැත්නම් අපි කියන top management එක මොකක්ද කරන්නේ? external environment එකයි internal environment එකයි මේ තියෙන internal environment එක ඇතුලේ තියෙන දේවල් මේ තියෙන්නේ. මේ තියෙන external environment එක. එතකොට මේ දෙකම හොඳට analyze කරලා බලනවා. analyze කරලා බලලා CEO නැත්නම් top management එක මොකද්ද කරන්නේ? මුලින්ම mission එක define කරනවා. මේක තමයි අපේ mission එක. ඊට පස්සේ official goals. ඒ කියන්නේ CEOs ලා කියන්නේ එහෙම මුලින්ම environment එක analyze කරලා බලනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? official goals. මේක තමයි අපේ organisation එකේ තියෙන main goal එක. එහෙම කියලා define කරනවා. ඊට පස්සේ දැන් main goal එක හැදුවට පස්සේ එක එක departments දෙනවා නැත්නම් එක එක task ඒවා තියෙනවනේ. දැන් ඒවට අනුව ටිකක් operational goals set කරනවා ටිකක්. ඒ කියන්නේ අර තියෙන main goal එක පොඩ්ඩක් නිකන් sub parts වලට divide කරනවා වගේ එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒ විදිහට දැන් ඔන්න ඔය කියන goals ඒවට define කරාට පස්සේ ඒගොල්ලෝ organisation design එක හදනවා. organisation design එක ඇතුලේ තියෙන දේවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඒ විදිහට organizational design එකක් හරි organizational design එකක් හැදුවට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ තියෙන goals මේ තියෙන outcome එක කියලා කියන්නේ අර ඒගොල්ලෝ predetermine කරපු goals ටිකනේ. ඒගොල්ලන්ට පුළුවන් ඒ goal එක ළඟා කරගන්න. ඒ වගේම resources තියෙනවා නම් ඒ resources වලින් උපරිම ප්‍රයෝජන ගන්න. efficiency එක ඒ කියන්නේ low cost එකකින් වැඩේ කරගන්නනේ. balance squad කියලා තියෙනවා. අර ඒ වගේ effectiveness outcome එකකට යන්න පුළුවන් ඒ විදිහට කරාම. ඒ කියන්නේ මේ process එක තමයි තියෙන්නේ. මුලින්ම analyze කරලා බලනවා. ඊට පස්සේ strategic intent එක කියන්නේ goals එක මේව කරනවා. ඊට පස්සේ design එක හදනවා. ඊට පස්සේ outcome එකකට යනවා. ආපහු මේ outcome එකෙන් ආපහු මෙතනටත් පෙන්නලා තියෙනවා. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ මේ මෙතන ආපහු හරියන එකනේ ප්‍රශ්නයක් නැහැනේ. හරි මෙතන ආපහු කියලා තියෙනවා goal එකක් කියන්නේ මොකද්ද strategy එකක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් goal එකක් කියලා කියන්නේ where the organization wants to go අර ඉස්සෙල්ලා කිව්වාගේ desired state එක. strategy එක කියලා කියන්නේ ඒකට යන විදිහ. අර example එකෙන් කිව්වා වගේම තමයි මෙතන ආපහු example එකක් කියලා තියෙනවා. organization එකට ඕනලු 50% annual sales growth 15%කින් කියන අර sales එක වැඩි කරගන්න අවුරුද්දේ. ඒක තමයි ඒගොල්ලන්ගේ goal එක. එතකොට ඒගොල්ලෝ ඒකට use කරන methods තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් ගොඩාක් advertising කරන්න, නැත්නම් sales peoples ලව motivate කරන්න පුළුවන් මේ දේවල් වලටනේ. නැත්නම් තව business කීපයක් acquire කරගෙන අත්පත් කරගන්න පුළුවන්. similar products හදන ඒ වගේ business කීපයක් acquire කරගන්න පුළුවන්. අර ඒ වගේ නිකන් strategy කීපයක් තමයි දීලා තියෙන්නේ. මෙතන අර ඉස්සෙල්ලා කිව්වාගේ goal එක මොකක්ද strategy එක මොකක්ද කියලා තමයි කියන්නේ. දැන් අර example එකේ දීලා තියෙනවා. ඉතින් goal එක ඇවිල්ලා 50% annual sales growth achieve කරගන්න එක තමයි goal එක. එතකොට ඒකට use කරන්න පුළුවන් strategies එක්ක ගොඩාක් advertising කරලා අලුත් customers ලව attract කරගන්න පුළුවන් නේ. නැත්නම් sales peoples ලව motivate කරන්න පුළුවන් customer purchases වැඩි කරන්න කියලා. ඒ කියන්නේ මේ ඔයාලට target එකක් දෙනවා. මේ දවස් ඇතුළතදී අද දවස් ඇතුළතදී මෙච්චර මිනිස්සුන්ට මේ product එක විකුණන්න ඕන. අන්න ඒ වගේ. ඊට පස්සේ තව ඔයාගේ product එකම විකුණන ආයතන කීපයක් ඔයාලට අත්පත් කරගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ සන්ලයිට් කියලා. සන්ලයිට් වලට පුළුවන්. ඒ වගේ තව ඒ වගේම සබන් හදන ආයතන දෙක තුනක් නිකන් ඒගොල්ලන්ගේ යටතට ගන්න. එතකොට මේ මොකද්ද වෙන්නේ? කම්පිටිෂන් එක අඩු වෙනවා. සේල්ස් ග්‍රෝත් ඒ දේවල් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ ස්ට්‍රැටජිස් කියලා කියන්නේ අර ඒ දේ කරන විදිය. ඔව් එතකොට ඒක තමයි ස්ට්‍රැටජි එකක් කියලා කියන්නේ. මෙතනක් තියෙනවා ඉතින් දැන් සාමාන්‍ය ස්ට්‍රැටජි එකක් වුණාම අපි අනිවාර්යෙන් ඉන්නේ ටිකක් කම්පිටිටිව් එන්වයරන්මන්ට් එකකනේ. එතකොට අපේ තියෙන ස්ට්‍රැටජි එකත් මේ කම්පිටිටිව් ස්ට්‍රැටජි එකක් වෙන්න ඕන. හොඳ තරගයක් දෙන්න පුළුවන් විදිහේ ස්ට්‍රැටජි එකක් වෙන්න ඕන. එතකොට මෙතන strategic intent කියන එකක් තියෙනවා. All the organizations energies and resources are directed towards a focused unifying and competing overall goal. strategic intent කියන්නේ මොකක්ද කියලා තමයි එතන කියලා තියෙන්නේ. කියන්නේ ස්ට්‍රැටජි එකක් ගත්තාම අර ඉස්සෙල්ලා මේ මෙතන කිව්ව දේ තමයි වැදගත් වෙන්නේ. අපි කොහොමද ස්ට්‍රැටජි එකක් يعني අපි හැමතිස්සෙම මේ ස්ට්‍රැටජි එකක් ඕනම ස්ට්‍රැටජි එකක් යූස් කරන්නේ අපිට goal එක achieve කරගන්න. අපි ඉන්නේ competitive environment එකකනේ. competitive environment එකක ඉන්නවා නම් අපිට හොඳ competitive strategy එකක් තමයි තියෙන්න ඕන. එතකොට ඊළඟ ස්ලයිඩ් එකෙන් කියනවා ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන එක. මෙහෙම තව එකක් කියනවා මේ දැන් ඕගනයිසේෂන් එකක් වුණාම එකම ස්ට්‍රැටජි එකක් නෙමෙයි එකම ටෙක්නික් එකක් නෙමෙයි ගෝල් එක achieve කරගන්න තියෙන්නේ any number of techniques ගොඩක් තියෙන්න පුළුවන් එකම ස්ට්‍රැටජි එකක් එකම ටෙක්නික් එකක් යූස් කරන්න ඕන නැහැ ඕගනයිසේෂන් එක දෙක තුනක් තියෙන්න පුළුවන්
ඒ වගේම තමයි ඔය ස්ට්‍රැටජි එක හදද්දි මම ඉස්සෙල්ලත් කිව්වා අපි ඉන්නේ ගොඩක් කම්පිටිටිව් එන්වයරන්මන්ට් එකක. ඒ නිසා අපේ ස්ට්‍රැටජි එකක් ටිකක් අර මේ කම්පිටිටිව් ස්ට්‍රැටජි එකක් වෙන්න ඕන. අනිත් කෙනාට තරගයක් දෙන්න පුළුවන් විදිහේ ස්ට්‍රැටජි එකක් අපිට තියෙන්න ඕන. එතකොට ෆෝමියුලේටිං ස්ට්‍රැටජිස් කියලා කියන්නේ අපි ස්ට්‍රැටජි එක ක්‍රියාත්මක කරද්දී අපි ස්ට්‍රැටජි එක හදද්දි අපිට නිකන් මෙතඩ්ස් දෙකක් තියෙනවා. නැත්නම් අපිට නිකන් අර මේ choices දෙකක් තියෙනවා වගේ අපිට තීරණය කරන්න පුළුවන් අපි තරඟ වදින්නේ මොන විදියටද කියලා. අපිට පුළුවන් දැන් මෙතන මේ සරල අදහස කිව්වොතින් අපිට පුළුවන් ඕගනයිසේෂන් එකෙන් ඒ කියන්නේ අනිත් අපේ ඉන්න කම්පිටිටර්ස් වලට වඩා different activities perform කරන්න. different activities perform කරනවා කියලා කියන්නේ අපිට පුළුවන් අලුත් product එකක් different product එකක් හඳුන්වලා දෙන්න. differentiation වෙන්න පුළුවන්. නැත්නම් unique product එකක් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ choosing whether the organization will perform different activities than its competitors. ඒ කියන්නේ කම්පිටිටර් කරනවට වඩා ඩිෆරන්ට් ඇක්ටිවිටීස් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කම්පිටිටර් ඔෆර් කරන ප්‍රොඩක්ට් එකට වඩා හොඳ ඩිෆරන්ට් කයින්ඩ් නැත්නම් අපි කියනවා ටිකක් යුනික් ප්‍රොඩක්ට් එකක් අපිට අඳුන්වලා දෙන්න පුළුවන්. අනිත් එක තමයි will execute similar activities more efficiently than its competitors do. ඒ කියන්නේ අපි එහෙම අලුත් ප්‍රොඩක්ට් එකක් අලුත් ඇක්ටිවිටීස් මුකුත් කරන්නේ නැහැ. අර කම්පිටිටර් කරන දේම තමයි අපි කරන්නේ. එයා මේ ඔෆර් කරන ප්‍රොඩක්ට් එකම තමයි අපිත් මාකට් එකට ඔෆර් කරන්නේ. හැබැයි එයාට වඩා efficiently විදියට. ඒ කියන්නේ low cost එකකින් අපිට පුළුවන් ද මේ දේ කරන්න කියලා. දැන් මෙතන නිකන් සරලව කිව්වොතින් අපිට ඉස්සරහට හම්බෙන ස්ට්‍රැටජිස් හතරෙන් වගේ කිව්වොතින් මේ පළවෙනි එකෙන් කියන්නේ අපි කොහොමද යුනික්නස් නැත්තම් ඩිෆරන්සියේෂන් වෙන්නේ කියලා. මෙතනින් කියන්නේ මේ efficiently කියන කතාවෙන් කියන්නේ කොහොමද low cost එකකින් වැඩේ කරන්නේ කියලා. ඒක තමයි ස්ට්‍රැටජිස් දෙක. අපි ඉස්සරහට ස්ට්‍රැටජිස් හතරක් කතා කරනවා. ස්ට්‍රැටජිස් හතරක් කතා කරාට අපි කොහොමද මාකට් එකේ කම්පීට් කරන්නේ කියන දේ අඳුනගන්නේ මෙන්න මේ ස්ට්‍රැටජිස් දෙකෙන්. කියන්නේ අපි එක්කෝ ඩිෆරන්සියේෂන් වෙන්න පුළුවන් නැත්නම් low cost එකකට යන්න පුළුවන්. ওই ස්ට්‍රැටජිස් දෙක අනුව තමයි ඉස්සරහට කතා කරන්නේ. හරිද? එතකොට ඒකේ මොකක් හරි අවුලක් තියෙනවද? එතෙන්ට නිකන් කරපු මොකක් හරි මේක. ඊට පස්සේ අපි කතා කරන්නේ මෙන්න මේ ස්ට්‍රැටජිස් හතර. ඒ ස්ට්‍රැටජිස් හතරට යන්න කලින් මේ process එකේ නැත්තම් මේ ඕනම මෙතෙන්ට නිකන් කතා කරපු ඕනම මේක ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඔව් ඩිෆරන්සියේෂන් කියන එකයි low cost කියන එකයි තමයි මෙතන කියන්නේ. ඒ දෙක තමයි ඉතින් ස්ට්‍රැටජිස් දෙක වෙන්නේ. දැන් නෑ මං ඉස්සෙල්ලා කිව්වේ අර මේ අපි දැන් මේ පිටිපස්සේ ඊළඟට යද්දි ස්ලයිඩ්ස් වල අපිට ස්ට්‍රැටජිස් හතරක් පෙන්නලා තියෙනවානේ. මෙහෙම ස්ට්‍රැටජිස් හතරක් පෙන්නලා තියෙනවා. එහෙම ස්ට්‍රැටජිස් හතරක් පෙන්නුවට දැන් අපි මාකට් එකේ කම්පීට් කරද්දී අපි බලන්නේ අපි කොහොමද අපි ලෝ කොස්ට් එකකින් වැඩේ කරනවද නැත්නම් අපි අලුත්ම ප්‍රොඩක්ට් එකක් නැත්නම් ඩිෆරන්ට් ප්‍රොඩක්ට් එකක් යුනික් ප්‍රොඩක්ට් එකක් අඳුන්වලා දෙනවද? ඒක තමයි කිව්වේ. අර ඒකයි මම එහෙම කිව්වේ දැන් ස්ට්‍රැටජිස් හතරක් අපි පස්සේ කතා කරනවා. හැබැයි ඒ කියන්නේ අර ඒ වුණාට නිකන් මේන් පොයින්ට් එක වෙන්නේ මේ දෙකම තමයි. ඒකයි කිව්වේ. ඔන්න කතා කරනවා මේ ෆෝටගේ ස්ට්‍රැටජිස් හතරක් තියෙනවා. ෆෝටගේ ස්ට්‍රැටජිස් හතරක් කතා කරාම මෙන්න මේ යට තියෙන ස්ට්‍රැටජිස් දෙක තියෙනවානේ කොස්ට් ෆෝකස් කියන එකයි ඩිෆරන්ෂියේෂන් ෆෝකස් කියන එකයි. ඔකට අපි කියනවා ෆෝකස්ඩ් ස්ට්‍රැටජිස් කියලා. ওই දෙකට විතරක් කියනවා ෆෝකස්ඩ් ස්ට්‍රැටජිස් කියලා. මේකෙන් කියන දේ නිකන් පොඩියට කිව්වොත් දැන් අපිට පේනවා මෙන්න මේ දෙක තියෙනවානේ මේ BD B කියන එකයි D කියන එකයි මේ B කියන එකයි D කියන එකයි ඇවිල්ලා යුනික්නස් ගැන කතා කරන්නේ A and C මේ දෙක කතා කරන්නේ කොස්ට් එක දිහා හරිද දැන් පළවෙනි එක අපි ගත්තොත් කොස්ට් ලීඩර්ෂිප් කියන එක දැන් මේ ස්ට්‍රැටජි හතරක් කතා කරන්නේ මේ පළවෙනි එක කොස්ට් ලීඩර්ෂිප් කියන එක හැමතිස්සෙම ફોකස් කරනවා සම්පූර්ණම ඉන්ඩස්ට්‍රි එක දිහා සම්පූර්ණම ඒ කියන්නේ බ්‍රෝඩ් විදියට ඒක ફોකස් කරන්නේ ඉන්ඩස්ට්‍රි එක දිහාම බලන ඔක්කොම ඉන්න මාකට් එකේ ඉන්න ඔක්කොම කස්ටමර්ස්ලා දිහා බලනවා හැබැයි යූස් කරන්නේ කොස්ට් එක පැත්තේ. ඒ කියන්නේ අඩු කොස්ට් එකකින් ප්‍රොඩක්ට් එක ඔෆර් කරලා කොහොමද තරගයක් දෙන්නේ කියන එක තමයි බලන්නේ. ෆෝකස් කරනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අර සම්පූර්ණයෙන්ම දැන් මෙතනදී අපිට පේනවා සම්පූර්ණම ඉන්ඩස්ට්‍රි එක දිහාම බලනවනේ. දැන් මෙතන ෆෝකස් කරනවා කියන්නේ නිකන් අපි මොකක් හරි නිෂ් මාකට් සෙග්මන්ට් එකකට පොඩි සෙග්මන්ට් එකකට නැත්තම් පොඩි පිරිසකට විතරයි අපි ෆෝකස් කරන්නේ. මෙන්න මේ දෙකේදී C කියන එකයි D කියන එකේදී. ඒකයි එතන නිකන් කොස්ට් ෆෝකස්, ඩිෆරන්සියේෂන් ෆෝකස් කියලා තියෙන. ඒකයි අපි ඒකට ෆෝකස්ඩ් ස්ට්‍රැටජිස් කියලා කියන්නේ. මොකද සුළු පිරිසකට නැත්තම් නිෂ් මාකට් සෙග්මන්ට් එකකට නැත්තම් සම්පූර්ණ හැමෝටම ෆෝකස් කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒකයි එහෙම කියන්නේ කොස්ට් ෆෝකස් ඩිෆරන්සියේෂන් ෆෝකස් කියන්නේ. දැන් පළවෙනි එක ගත්තොත් ඒ කියන්නේ කොස්ට් ලීඩර්ෂිප්. දැන් මේ පැත්තෙන් කියන්නේ අපි බලන සම්පූර්ණම මාකට් එක නැත්නම් සම්පූර්ණම ඉන්ඩස්ට්‍රි එක දිහා බලනවද නැත්නම් ඒ ඉන්ඩස්ට්‍රි එකේ නැත්නම් ඒ මාකට් එකේ නිෂ් සෙග්මන්ට් එක නැත්නම් සුළු ප්‍රමාණයක් විතරක් දිහා බලනවද කියලා. මෙතනදී බලන්නේ කොස්ට් යුනික්නස් කියන එකේදී අපි කොස්ට් එක පැත්තෙන්ද කම්පීට් කරන්නේ නැත්නම් යුනික්නස් පැත්තෙන්ද කම්පීට් කරන්නේ කියලා තමයි බලන්නේ. එතකොට මේ C කියන එකයි D කියන එකයි යට තියෙන දෙකට අපි කියනවා focused strategies කියලා. අනිත් ඒවා එහෙම තියෙනවා. එතකොට එක එක දිහා බලාගෙන යන්නේ.
ඔන්න පළවෙනි එක අපි කියනවා low cost leadership. මෙන්න මේ part එක. ඒ කියලා කිව්වේ අන්න ඒක. ඒතර එතනදී අපිට පේනවා low cost leadership කියන එකේදී ගත්තාම හැමතිස්සෙම organisation එකක් try කරන්නේ compete කරන්න cost එක පැත්තෙන්. හරිද? අඩු පිරිවැයකින් product එක offer කරන්න try කරනවා. හැබැයි සම්පූර්ණ industry එක දිහාම බලනවා. සම්පූර්ණ market එක දිහාම බලනවා කියලා තමයි කියන්නේ. මෙතන කියනවා this tries to increase market share එක increase කරනවා කියලා කියන්නේ සම්පූර්ණ industry එක දිහාම බලනවා by keeping cost low compared to competitors අර ඔයගේ ඉන්න competitors ලට වඩා අඩු cost එකකින් වැඩේ කරන්න තමයි try කරන්නේ. එතකොට aggressively seeks efficient facilities කියලා කියන්නේ අර efficient කියන වචනේ හැමතිස්සෙම නිකන් අදහස් වෙන්නේ නිකන් low cost එකක් කියන එකම තමයි. හරිද? ඒ වගේ තමයි versus cost reduction කොහොමද පිරිවැය අඩු කරන්න කියන එක බලනවා. එතකොට අර efficient එක දිහත් බලනවා. එතකොට ඉතින් අර හැමතිස්සෙම බලනවා කොහොමද අපි අඩු පිරිවැයකින් වැඩේ කරගන්නේ කොහොමද මේ efficient එක වැඩි කරගන්නේ අර එතකොට හොඳට control කරනවා tightly control කරනවා employees ලා එතකොට process procedures ඒ දේවල් දැන් competitors වලට වඩා අඩු පිරිවැයකින් වැඩේ කරගන්න ඕන නිසා හොඳට control කරලා ඒ දේවල් බලනවා it does not necessarily mean low price දැන් අපිට හිතෙන්න පුළුවන් දැන් cost leadership එකක් ගත්තාම cost එක අඩුයිනේ අඩු පිරිවැයකින් වැඩේ කරන නිසා හැමතිස්සෙම product එක අඩු මිලකට විකුණනවා කියලා. එහෙම නැහැ. දැන් low cost කියලා වැඩේ low cost කරාට අඩු පිරිවැයකින් වැඩේ කරාට එහෙම හැමතිස්සෙම මේ මිල අඩුයි කියලාම අපිට කියන්න බෑ. හරිද? ඒ හැබැයි ගොඩක් අවස්ථාවලදී most of the times low cost leaders provide goods and services to customers at cheap prices. දැන් හැමතිස්සෙම අපිට කියන්න බෑ මේ cost එක අඩු නා කියලා මේ product එක අඩු මිලකට දෙනවා කියලා. හැබැයි ගොඩක් අවස්ථාවලදී වෙන්නේ ඒක තමයි. පිරිවැය අඩුයි. පිරිවැය අඩු නිසා අපි product එක අඩු මිලකට customer ට දෙනවා. ඒ විදිහට තමයි අපි මේ compete කරන්නේ. ඒක තමයි එතන කියලා තියෙන්නේ. ඊට පස්සේ ඒක තමයි මෙතන තියෙන කියන්නේ මෙතන හැමතිස්සෙම උඩ දෙකෙන් උඩ ඒවෙන් පෙන්නන්නේ අපි තරඟ වදින්නේ cost එකෙන්ද ඒ කියන්නේ අඩු පිරිවැයකින්ද නැත්නම් unique product එකක්ද offer කරන්න කියලා. මේ පැත්තෙන් අපි බලන්නේ සම්පූර්ණම industry එක දිහා බලනවද නැත්නම් පොඩි නැත්නම් සුළු කොටසක් දිහා විතරක් බලනවද කියන එක තමයි එතන කියන්නේ. හරිද? දැන් ඔන්න මෙතන අපිට දීලා තියෙනවා cost leadership වලට උදාහරණ කීපයක්. cost leadership වලට උදාහරණ කීපයක් ගත්තාම දැන් ඔන්න මෙන්න මේක පළවෙනි එක ගත්තාම ඒක ඇවිල්ලා තියෙන්නේ story of Tata. Tata කියන එකේ story එකක් කිව්වා. කියන්නේ ඔය ටාටා කියන එක්කෙනා මේ දැකලා තියෙනවා මේ ෆැමිලි එකක්. ඒ කියන්නේ අම්මයි තාත්තයි ළමයි දෙන්නෙකුයි ස්කූටි එකකට කොහෙද නැගලා යනවා මේ රේනි ඩේ එක වැස්ස දවසක. එතකොට යාට තේරෙලා තියෙනවා දැන් එතකොට ඒගොල්ලෝ තෙමෙනවනේ ස්කූටි යද්දි. එතකොට ඒකෙන් නිසා තමයි යා මේ කියන මේ පොඩි මේ ටාටා නැනෝ කියන එක යා ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. මේක ඇවිල්ලා ස්කූටර් එකක ප්‍රයිස් එකකම තමයි තියෙනවා කිව්වේ. same price with scooter. ස්කූටර් එකකම ප්‍රයිස් එකකම තමයි. හැබැයි කියන්නේ cost එක අඩුයි. හරිද? cost එක අඩුයි. එයා සම්පූර්ණ ඉන්ඩස්ට්‍රි එක දිහාම ફોකස් කියන්නේ ඉන්ඩස්ට්‍රි එක දිහාම බලලා තිනවා. ඉන්ඩස්ට්‍රි එක දිහාම බලලා අඩු cost එකක් යටතේ එයා මේ product එක හඳුන්වලා දීලා තියෙනවා. have same price but have a cover with a car. middle class Indian people. ඒ කියන්නේ අර middle class දැන් ඉන්දියාවෙම ගත්තොත් middle class ගොඩාක් අය මේක use කරනවා. මොකද අර cost එක අඩුයිනේ low cost එකක්. හැබැයි ආ සම්පූර්ණ ඉන්ඩස්ට්‍රි එක දිහාම බැලුවා. ඊට පස්සේ තව මේ examples ඉදින් දීලා තියෙනවා Tata Nano, Suzuki, Alto, Walmart, Toyota ඒ වගේ සම්පූර්ණම ඒගොල්ලෝ අර සම්පූර්ණව focus කරනවා. එහෙම low income ද middle income ද high income ද එහෙම නැහැ. සම්පූර්ණම කියන්නේ ફોකස් කරගෙන සම්පූර්ණම ඉන්ඩස්ට්‍රි එක දිහා බලලා හැබැයි අඩු කොස්ට් එකකින් වැඩේ කරන එක තමයි බලලා තියෙන්නේ. ඊට පස්සේ වුණ දෙවෙනි එක ඩිෆරන්ෂියේෂන් ස්ට්‍රැටජි කියන එක. දැන් ඩිෆරන්ෂියේෂන් ස්ට්‍රැටජි කිව්වොත් ඔයාලට පේනවා සම්පූර්ණම ඉන්ඩස්ට්‍රි එක දිහා බලනවානේ. ඉන්ඩස්ට්‍රි එකටම ප්‍රොඩක්ට් එක ඔෆර් කරනවා. හැබැයි කොස්ට් එක ගැන කතාවක් කරන්නේ නැහැ. කොස්ට් එක අඩුයිද වැඩිද කියලා බලන්නේ නැහැ. හැමතිස්සෙම යුනික් ප්‍රොඩක්ට් එකක් ඔෆර් කරන්න තමයි try කරන්නේ. හරිද? එතකොට හැමතිස්සෙම බ්‍රෝඩ් ඉන්ඩස්ට්‍රි එකකට නැත්නම් ලාර්ජ් මාකට් එකකට කියන්නේ සම්පූර්ණ ඉන්ඩස්ට්‍රි එක දිහාම බලනවා. හැබැයි ඩිෆරන්ෂියේෂන් ප්‍රොඩක්ට් එකක් ඔෆර් කරන්න තමයි try කරන්නේ. කොස්ට් එක අඩුයිද වැඩිද එහෙම බලන්නේ නැහැ. එතකොට ඒක තමයි මෙතන තියෙන්නේ. Organizations attempt to distinguish their product or services from others in the industry. ඔයා හැමතිස්සෙම ඔයාගේ product එක distinguish නැත්නම් ඔයා අනිත් අයට වඩා ඔයාගේ product එක වෙනස් විදියට different product එකක්, unique product එකක් අඳුරලා දෙන්න කොහොමද කියලා තමයි බලන්නේ. නැතුව cost එක දිහා බලන්නේ නැහැ. දැන් organization එකකට එහෙම එකපාර unique product එකක් නැත්නම් product differentiation කරන්න බෑනේ නේ. ඒතකොට product differentiation කරන්න ගියාම එක්ක advertising හොඳට advertising කරන්න වෙනවා. නැත්නම් අර competitor ගේ product එකට වඩා ඔයාගේ product එකේ අලුත් features තියෙනවා. ටිකක් unique features
features තියෙන්න ඕනනේ. නැත්නම් service quality එක increase කරන්න වෙනවා. අලුත්ම technology එකක් use කරලා තමයි ඔයාලට product එක හඳුන්වලා දෙන්න වෙන්නේ. අර ඒ දේවල් නිසා දැන් අපිට තේරෙනවා advertising කරන්න ඕනේ, අලුත් product features add කරන්න වෙනවා, service quality එක increase කරන්න වෙනවා. මේක නිසා අලුත් technology එකක් use කරන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් cost එක ගොඩක් වැඩි. low cost එකකට වැඩේ කරන්න වෙන්නේ නැහැ. cost එක අනිවාර්යෙන් වැඩි. කොහොමද compete කරන්න හදන්නේ? තරගයක් දෙන්න හදන්නේ product එක differentiation කළා. අලුත් product එකක් ටිකක් තරඟ කියන්නේ ඔයාගේ competitor වඩා හොඳ ටිකක් different kind නැත්නම් unique product එකක් ඔයා introduce කරලා දෙනවා. ඒකෙන් තමයි ඔයා තරඟ වදින්න හදන්නේ. හැබැයි ඔයා සම්පූර්ණ industry එක දිහාම බලනවා. නැතුව niche market එක දිහා නෙමෙයි සම්පූර්ණ industry එකටම බලනවා. industry එක දිහාම බලලා different product එකක් තමයි අඳුන්වලා දෙන්න හදන්නේ. ඒක තමයි uniqueness කියලා කියන්නේ. එතකොට එතනත් examples examples කියන කලින් මෙතන තියෙනවා මේ usually target customers who are not particularly concerned with price, so it can be quite profitable. ඒ කියන්නේ මම කියන්නේ අර cost එක දිහා බලන්නේ නැහැ කියලා. දැන් product එකක් differentiation කරාම ඒ ඔයා product differentiation කරන organisation එකක් නම් ඔයාගේ ඉන්න customers ලා සාමාන්‍යයෙන් ගොඩක් price එක පස්සේ යන අය නෙමෙයි. ගොඩක් quality එක පැත්තට නැත්නම් ඔයාගේ තියෙන unique product දිහා බලන කෙනෙක්. example එකක් විදිහට Apple ගත්තොත් Apple phone එකක් ගත්තොත් cost එක අඩු නෑ නේ. අපිට අඩු මිලකට phone එක දෙන්නේ නැහැ. හැබැයි මොන හරි unique features නේ product එක unique differentiation product එකක්. එතකොට දැන් Apple phone එකක් use කරන කෙනෙක් නම් ඔයා එහෙම ගොඩක් price sensitive customer කෙනෙක් නෙමෙයි. ඔයා අනිවාර්යයෙන්ම බලන්නේ මේ product එක දිහා. different product එකක් ඔයාට ඕන. ඒකයි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි differentiation strategy එක use කරොත් ඒ කියන්නේ cost leadership නෙමෙයි. ඔයා product එක differentiation කළා නම් තරගයක් දෙන්න හදන්නේ ඔයාට පුළුවන් can reduce rivalry with competitors. ඔයාට දැනට ඉන්න තරගකරුවොත් එක්ක තියෙන තරගය අඩු කරන්න පුළුවන්. අර හොඳට තරගයක් දෙන්න පුළුවන්. ඒ වගේ තියෙන හොඳ differentiation product එකක්. ඒ වගේම තමයි කවුරු හරි substitutes products නැත්නම් ඔයා දැන් තියෙන Apple phone එකක් නේ ඔයා Apple phone organization කියන්නේ Apple organization කියලා හිතන්නකෝ. ඒ වගේ තව කවුරු හරි phone organization එකක් එනවා substitute product එනවා. එතකොට ඒගොල්ලොත් එක්කත් ඔයාට හොඳට තරඟ වදින්න පුළුවන්. මොකද customer ඇවිල්ලා price sensitive customer කෙනෙක් නෙමෙයි. ඔයාගේ තියෙන brand එකට ඔයාගේ තියෙන different product එකට loyal customer කෙනෙක් තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ customer කෙනෙක් ලේසියෙන් එහෙම වෙන organisation එකකට අලුතෙන් කවුරු හරි phone company එකක් ආවා කියලා ඒ පැත්තට යන්නේ නැහැ. ඔයාට ඉන්නේ හොඳ loyal customer කෙනෙක්, brand loyalty එක තියෙන customer කෙනෙක්. නැතුව price sensitive customer කෙනෙක් නෙමෙයි. එතකොට ඉතින් මේ තියෙන්නේ successful differentiate strategies require number of costly activities such as product research and design and extensive advertising. කියන ඉස්සෙල්ලා කිව්වා ලේසියෙන් differentiation කරන්න බෑ. අඩු පිරිවැයකින් differentiation product එකක් ඔයාලට අඳුන්වලා දෙන්න බෑ. මොකද ඔයා product එක differentiate කරනවා නම් ඔයාලට ගොඩක් research කරන්න ඕනේ. ඔයා research කරලා බලන්න ඕන කොහොමද මම මගේ competitor වඩා හොඳ product එකක් අලුත් product එකක් දෙන්නේ. ඒ වගේ research කරන්න ඕන. ගොඩක් advertising කරන්න වෙනවා. design කරන්න වෙනවා. ඒ නිසා ටිකක් costly activities ගොඩක් high cost එකක් යනවා. ඒ වගේම තමයි සාමාන්‍ය organisation එකක් differentiation strategy එකකට යනවා නම් හොඳ marketing ability එකක් හොඳට market එක දිහා බලලා marketing abilities හඳුනා ගන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ creative employees ලා ඉන්න ඕනේ. මොකද product එක differentiate කරනදී employees ලගෙන් දැනගන්න පුළුවන් මොනවද අලුත් ideas අලුත් innovations නේ. අන්න ඒ දේවල් නිසා හොඳ employees ලා ටිකකුත් ඉන්න ඕන. එතකොට examples දීලා තියෙනවා. examples ගත්තාම මේ කිව්වා Mercedes Benz එකක් ගැන කිව්වා. එතකොට Mercedes Benz එකක් ගත්තාම දැන් හැමෝම Benz පාවිච්චි කරන්නේ නැහැනේ. අඩු පිරිවැයක් නැහැනේ. සම්පූර්ණ මේ ඉන්ඩස්ට්‍රි එක සම්පූර්ණ මාකට් එක දිහා බලනවා. හැබැයි හොඳ ඩිෆරන්ෂিয়েට් ප්‍රොඩක්ට් එකක් නේ. ඒ වාහනේ තියෙන ෆීචර්ස් අලුත් දේවල් නිසා මිනිස්සු කැමතියි දැන්. එහෙම ගණන් වැඩි වුණා කියලා නෑ. වාහනේ පාවිච්චි කරන්න කැමතියි. මොකද ෆීචර්ස් තියෙන අර හොඳයි ප්‍රොඩක්ට් එක ඒ නිසා. දැන් ඊට පස්සේ මේ මෙතන කිව්වේ එයාලයින්ස් ගැන. එයාලයින්ස් ගත්තාම මේ සිංගප්පූර් එයාලයින් කියන එක. දැන් මේ මෙතන පේනවා එතන ඇවිල්ලා මේ එහෙම ලෝ කොස්ට් එකක් නැහැ. පිරිවැඩු කතාවක් නැහැ. හැමතිස්සෙම ප්‍රොඩක්ට් එක ඩිෆරන්ෂিয়েට් කරලා තියෙන. මේ වගේ එක එක කැබින්ස් නැත්තම් ටිකක් අර එතන හරි හොඳයි. ප්‍රොඩක්ට් එක ඩිෆරන්ෂিয়েට් කරලා තියෙන. මිනිස්සු බලන්නේ නැහැ මේකේ මිල අඩුයිද වැඩිද කියන එක බලන්නේ නැහැ. ඒගොල්ලෝ කැමති ඒ එක්ස්පීරියන්ස් එකට කැමති. යුනික්නස් ගතියට ඒගොල්ලෝ හරි කැමති. ඒ නිසා ඒගොල්ලෝ ඒ වගේ ප්‍රොඩක්ට් එකක් ඒ වගේ සර්විස් එකක් ගන්නවා. ඒක තමයි උතන කියන්නේ. එතකොට දැන් මුල් දෙක මෙන්න මේ දෙක cost leadership කියන එකයි differentiation කියන එකයි දෙකම මම කිව්වා බලන්න ඉන්ඩස්ට්‍රි එක දිහා broadly බලනවා දෙකම. හැබැයි අර ස්ට්‍රැටජි එක තමයි වෙනස් වෙන්නේ. මෙතනදී තරගය දෙන්නේ cost එක පැත්තෙන් අඩු cost එකකින් product එක හදලා තරගයක් දෙනවා. මෙතන cost එකක් කතාවක් නැහැ. product එක unique වෙන්න ඕන. කොහොම හරි නිකන් customer ට වඩා හොඳ product එකක් අලුත් product එකක් අලුත් unique කියන්නේ features එක්ක product එක offer කරනවා. එහෙම තමයි තරගය දෙන්නේ.
ඒක තමයි එතන කිව්වේ differentiation strategy කියන එක යටතේ. එතකොට මෙතෙන්ට නිකන් කතා කරා. ඒ දෙකේ මොකක් හරි අවුලක් තියෙනවද? cost leadership හරි differentiation කියන එකේ හරි තේරුම් නැත්නම් හරි. ඔන්න ඊට පස්සේ අපි කතා කරනවා focus strategies. Focus strategies කියලා කියන්නේ මෙන්න මේ යට තියෙන දෙකනේ. ඒතර එතනදී මොකක් හරි focus කරන එක වෙන්නේ. සම්පූර්ණ ඉන්ඩස්ට්‍රි එක දිහා බලන්නේ නැහැ. niche market එක නැත්නම් සුළු කොටසක් පොඩි ප්‍රමාණයක් දිහා බලන එක තමයි වෙන්නේ. cost focus වෙන්නත් පුළුවන්, differentiation focus වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතන වෙනස තියෙන දැන් මම කියවනේ උඩ දෙකේදී වෙනස තියෙන්නේ use කරන strategy එකේ. use කරන්නේ cost strategy එකද නැත්නම් uniqueness strategy එකද කියන එක තමයි වෙනස තියෙන්නේ. සම්පූර්ණම බලන්න ඉන්ඩස්ට්‍රි එක දිහාම. හැබැයි මෙතන වෙන්නේ වෙනස. මෙතන වෙනස තියෙන්නේ මෙතනදී cost එකත් use කරනවා, uniqueness ගතියත් use කරනවා. හැබැයි සම්පූර්ණ ඉන්ඩස්ට්‍රි එක දිහා බලන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් niche market එකක් පොඩි ස්පෙෂල් සෙග්මන්ට් එකක් දිහා බලනවා. ඒක තමයි එතන වෙන්නේ. හරිද? ඔන්න එතකොට පළවෙනි එක තියෙනවා focus strategy යටතේ cost focus කියන එක. cost focus කියන එතනට යන කලින් මෙතන තියෙනවා මේ focus strategies කියලා කියන්නේ a narrowly defined market. දැන් සම්පූර්ණ නැහැ මාකට් එකේ narrowly define නැත්නම් සුළු කොටසක් දිහා අපි narrowly define කරන මේ කොටස දිහා තමයි අපි බලන්නේ. කියලා දැන් අපි ගත්තොත් අපි සබන් නම් හදන්නේ. සබන් ගත්තාම දැන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන සම්පූර්ණ මාකට් එකනේ. අපි ඔතනින් පොඩි කොටසක් narrowly define කරනවා. අපි කියනවා අපේ organization එකෙන් හදන්නේ baby සබන් විතරයි. පොඩි ළමයින්ට සබන් විතරයි හදන්නේ. නැත්නම් අපි කියනවා අපි හදන්නේ නිකන් අර මොකක් හරි ලෙඩක් තියෙනවා. ඒ ලෙඩට හරියන සබන්. අන්න ඒ වගේ අපි මාකට් එක පොඩ්ඩක් narrowly define කරනවා. The organization concentrates on a specific regional market or buyer group. අර special buyer group එකක් තමයි ඉස්සෙල්ලා කිව්වා. අපි කියනවා අපි especially focus කරන්නේ මේ පොඩි ළමයින්ට. ඒ වගේ. එහෙම කියනවා. එතකොට දැන් එතනදිත් කිව්වා focus low cost strategy මෙන්න මේක. ඒ වගේම තමයි focus කරනවා differentiation strategy. strategy දෙක තියෙනවා. වෙනස තියෙන්නේ අපි අර සම්පූර්ණම market එක දිහා නැත්නම් industry එක දිහා බලන්නේ නැහැ. පොඩි special segment එකක් නැත්නම් niche market එකක් දිහා බලනවා. example වලින් කියද්දී ඔක තේරෙයි හොඳට. ඔන්න එතකොට පළවෙනි එක මෙන්න මේක cost focus කියන එක. එතන කියලා තියෙනවා ඉතින් අපි concentrate කරනවා narrow buyer segment එකකට. ඒ කියන්නේ අර සම්පූර්ණම ඉන්න buyers දිහා බලන්නේ නැහැ. පොඩි කොටසකට දැන් මම ඉස්සර ගොන අපි ගත්තාම high income, low income, middle income කියලා එහෙම කොටස් තුනක් වගේ තියෙනවා. ඒකෙන් අපි තුනම දිහා බලන්නේ නැහැ. අපි බලනවා එක කොටසක්. එක්ක high income, නැත්නම් low income, නැත්නම් middle income. අන්න ඒ වගේ. ඒ වගේ තමයි out competing rivals by having low cost. අපි තරඟ වදින්නේ කොහොමද? low cost එකෙන්. cost අඩු product එකක් දීලා අන්න එතනින් තමයි අපි තරඟ වදින්නේ. This enables to serve niche members at a low price. සාමාන්‍යයෙන් low cost strategy එකක් කිව්වහම lower price එකක් product එක lower price offer කරනවා. හැබැයි niche members ලට අර ඉන්න segment එකේ අර ඉන්න group එකේ ඉන්න කට්ටියට විතරයි මේ chance එක හම්බෙන්නේ. හැමෝටම හම්බෙන්නේ නැහැ. ඔන්න example එකක් ඔය Air Asia නැත්නම් Ryan Airline කියලා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ Singapore Airline ගැන. මෙන්න මෙතනදී අපි කිව්වා ඒගොල්ලෝ මාරම unique product එකක් unique service එකක් දෙන්නේ නේ. high price එකක් වුණාට customers ලා හරි කැමතියි කියලා. මෙතන වෙන්නේ ඕකේ අනිත් පැත්ත. මේගොල්ලෝ ගොඩක් focus කරලා තියෙන්නේ දුප්පත් මිනිස්සු නැත්නම් අර අපි කියන low income එකක් තියෙන අය දිහා තමයි focus කරලා තියෙන්නේ. යන්න narrow නැත්නම් niche segment එකනේ. අපි සම්පූර්ණම market එක focus කරන්නේ නැහැ. සම්පූර්ණම industry එක දිහා බලන්නේ නැහැ. low income කට්ටිය දිහා තමයි බලන්නේ දැන්. එතකොට දැන් හිතන්නකෝ low income එකක් අඩු ආදායමක් තියෙන කෙනෙක්ට කොහේ හරි යන්න ඕන වෙනවා. ප්ලේන් එකේ යන්න ඕන වෙනවා. හැබැයි එයා බලන්නේ නැහැ මෙහෙම ගොඩාක් features, ගොඩාක් පහසුකම් ඒ මනුස්සයට ඕනේ නැහැ. ඒ මනුස්සයට ඕන කොහොම හරි අර තැනට යන්න විතරයි. එතකොට ඒ වගේ කෙනෙක්ට තමයි ඔය කියන්නේ Air Asia, Ryan Airline මේ වගේ දේවල් තියෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ට සාමාන්‍යයෙන් ඕන කියන්නේ basic facilities ටික විතරයි. යන්න විතරයි ඔයාට ඕන. එතකොට අර ටිකක් අර cost focus cost එක පැත්තෙන් එයාට lower cost නැත්නම් cost එක අඩුයි. එතකොට එයාගේ ටිකට් එකේ ගාණ අඩුයි. හැබැයි එයාගේ වැඩෙත් කරනවා niche market එකක් තමයි මේ බලන්නේ නේ. සම්පූර්ණම ප්ලේ කියන්නේ යන්න ඕන හැමෝම ප්ලේන් එකේ යන්න ඕන හැමෝම දිහා බලන්නේ නැහැ. low income කට්ටියගේ දිහා විතරයි. narrow නැත්නම් niche ඒ පිරිසගේ දිහා විතරයි focus කරන්නේ. ඒක තමයි එතනදී කියන්නේ. low production cost එකක් නැත්නම් low cost එකක් තියෙන product එකක් තමයි හැමතිස්සෙම offer කරන්නේ. එතකොට low price එකක් යටතේ particular target එකක් නැත්නම් narrow market එකක් දිහා තමයි focus කරන්නේ. ඒක තමයි උතන කියන්නේ. focus low cost strategy කියලා example එකේ Air Asia.
හරිද ඊට පස්සේ අපි බලනවා ඔන්න ඒක ඊළඟ එක focus differentiation strategy මෙතනත් අපි පොඩක් focus කරනවානේ සම්පූර්ණම ඉන්ඩස්ට්‍රි එක දිහා බලන්නේ නැහැ narrow නැත්නම් niche segment එකක් දිහා විතරක් පොඩක් focus කරනවා හැබැයි අපි මෙතනදී බලන්නේ නැහැ ඒ කියන්නේ cost focus නිකන් අඩු පිරිවැයෙන් product එක දීලා එහෙම බලන්නේ නැහැ අපි product එක හොඳට differentiation කරනවා අලුත් product එකක් අඳුන්වලා දෙනවා හැබැයි ඕක අඳුන්වලා දුන්නට ඒ කියන්නේ නැත්නම් product එක differentiation කරාට ඒක හැමෝටම නෙමෙයි අර නිෂ් සෙග්මන්ට් එකකට සුළු පිරිසකට විතරයි ওই chance එක හම්බෙන්නේ ඉස්සෙල්ලා වගේම තමයි concentrating on a narrow buyer segment අර කිව්වා වගේම ඒ වගේම තමයි අපි compete කරන්නේ offering buyer customized attributes that meet their specialized needs and taste better than rivals product ඒ කියන්නේ අපි කොහොමද compete කරන්නේ තරගය දෙන්නේ cost එක පැත්තේ නෙමෙයි low cost එකක් පැත්තෙන් නෙමෙයි අපි හැමතිස්සෙම product එක නැත්නම් service එක differentiation කරනවා ඒ කියන්නේ අර customize කරනවා කියන්නේ ඒක අර එකේ customer ට ඕන විදිහට product එක ටිකක් ස්පෙસિෆයි කරනවා කස්ටමයිස් කරනවා එතකොට ඩිෆරන්සියේෂන් වෙනවනේ ඉතින් ඒ විදිහට තමයි තරගය දෙන්නේ දැන් අපි එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් සෙන්සෝඩයින් කියන එක දැන් සෙන්සෝඩයින් කියන එක අපි දන්නවා ඒක අර හැමෝටමනේ අර දැන් ඒ කියන්නේ අර ටූත් පේස්ට් එහෙම පාවිච්චි කරන හැමෝටම මේ නෙමෙයි ફોකස් කරන්නේ ඒක ફોකස් කරලා තියෙන අර මේ මොකද්ද කියනවා මේ extremely sensitive people මොකද්ද අර කියනනේ හැමෝටම සෙන්සෝඩයින් ඕන වෙන්නේ නැහැනේ මොකද්ද කියන්නේ අර දන්ත සංවේදීතාවය යන්නේ එහෙම ගන්න කියන්නේ හැමෝටම ඕන වෙන්නේ නැහැ ඒ ටූත් පේස්ට් එක. හැබැයි ඒක අඩු පිළිවෙලක් නෙමෙයි. කියන්නේ ටිකක් සාමාන්‍යයෙන් එක්ස්පෙන්සිව් ටූත් පේස්ට් එකක් පොඩක් ගන්න. හැබැයි ඒගොල්ලෝ ફોකස් කරන්නේ නැහැ සම්පූර්ණම දත් මදින හැමෝටම ફોකස් කරන්නේ නැහැ. අර ටිකක් අර ඒ දන්ත සංවේදීතාවය අර ඒ වගේ ලෙඩ මොකක් හරි එහෙම තියෙන කට්ටියගේ දිහා විතරයි ફોකස් කරන්නේ. හැබැයි ප්‍රොඩක්ට් එක ඩිෆරන්සියේෂන් නේ. හොඳ ප්‍රොඩක්ට් එකක් ඒක. ඒ විදිහට තමයි ඒගොල්ලෝ තරග කරන්නේ. තව එතකොට එක්සැම්පල්ස් කිව්වා බොඩි ෂොප් කියන එක ගත්තාම ඒකේ තියෙන නැචරල් ප්‍රොඩක්ට්ස් නැචරල් ප්‍රොඩක්ට්ස් තමයි තියෙන්නේ. එතකොට බොඩි ෂොප් එකේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගන්නව නම් ඔයාලට ටිකක් ලොකු ගාණක් ගෙවන්න වෙනවා. හැබැයි හොඳ ඩිෆරන්ෂියේට් ප්‍රොඩක්ට් එකක් ඔයාලට ගන්න බලන්න. දැන් අපි ගත්තොත් තව ওই ටීවී එකේ channels වෙනවා. ඩිස්කවරි නැත්නම් අපි ගත්තොත් මොකක් හරි ස්පෝර්ට්ස් channel එකක් 10 ස්පෝර්ට්ස් ඒ වගේ ඇනිමල් ප්ලැනට් මොකක් හරි ඕනම එකක් ඒ වගේ channel එකක් ගත්තොත් දැන් ඩිස්කවරි වගේ ගත්තොත් ඔයාලට තේරෙනවා ඩිස්කවරි එක හැමෝටම කියන්නේ හැමෝම බලන්නේ නැහැ නේ. ටිකක් අර පරිසරය ගැන, සත්තු ගැන ඒ දේවල් තමයි තියෙන්නේ. ඒක අර නැරෝ නැත්තම් නිෂ් කියන්නේ. නිෂ් මාකට් එකක්. හැබැයි ප්‍රොඩක්ට් එක හොඳ ඩිෆරන්ෂියේෂන් ප්‍රොඩක්ට් එක නැතයි සර්විස් එකේ channel එක හොඳයි. නැත්නම් අපි ගත්තොත් මොකක් හරි BBC CNN වගේ නිවුස් channel එකක් නේ. එතනදිත් ફોකස් කරලා තියෙන්නේ හැමෝම නෙමෙයි. ටිකක් අර නිවුස් බලන ඒ වගේ කට්ටියට තමයි මේ channel එක තියෙන්නේ. ප්‍රොඩක්ට් එක ඩිෆරන්ෂියේෂන් වල තියෙන කොස්ට් එක අඩුයි කියලා කියන්න බෑ මොකද ඔයා ඩිස්කවරි නැත්තම් මොකක් හරි ස්පෝර්ට්ස් channel එකක් මොකක් හරි රිජනල් channel එකක් ගත්තොත් ඔයාලට ටිකක් අර ගාණ වැඩියෙන් ගෙවන්න වෙන්න පුළුවන් එක්ස්ට්‍රා පේ කරන්න වෙන්න පුළුවන් හැබැයි ඔයා ඩිෆරන්ෂියේෂන් කැමති නිසා ඔයාලට කැමති නිසා එහෙම පේ කරලා හරි ගන්නවා ඒක තමයි කියන්නේ මෙතන ඩිස්කවරි නැත්තම් අපිට ගන්න පුළුවන් මොකක් හරි BBC CNN වගේ නිවුස් channel එකක් නැත්තම් මොකක් හරි ස්පෝර්ට්ස් channel එකක් ගන්න පුළුවන් 10 ස්පෝර්ට්ස් මොනවා හරි ඒ වගේ එහෙම දෙයක් ඒක තමයි එතකොට එතන කියන්නේ focused focus strategy දෙක කතා කරා. එතකොට low cost එකයි මෙන්න මේ දෙකනේ focus low cost strategy යටතේ අපි කතා කරා cost focus එකයි differentiation focus එකයි. එතකොට ඒකේ මොකක් හරි තියද? අහන්න දෙයක්. මෙතනදි කියන්නේ how strategies affect organization design. මේ දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ දැන් organization එකක් goal එකක් achieve කරගන්න තමයි මොකක් හරි strategy එකක් use කරන්නේ. එතකොට ඔය කියන goals strategies හැමතිස්සෙම organizational design වලට බලපානවා කියලා. දැන් එතකොට අපි strategies හතරක් කතා කරානේ නේ. මේ strategies හතරක් කතා කරා cost leadership, differentiation ඒ වගේ ස්ට්‍රැටජිස් හතරක් කතා කරා. එතකොට ඕවා කොහොමද මේ ස්ට්‍රැටජිස් හතර organization design වලට බලපාන්නේ. හැබැයි මෙතනදී අපි how strategies affect organization design කියලා කතා කරන්නේ low cost leadership කියන එකයි හරි ඒකෙදි බලන්නේ low cost leadership කියන එකයි differentiation කියන එකයි විතරයි. මේ බලන්න මෙන්න මෙතන cost leadership කියන එකයි differentiation එකයි. ওই දෙක විතරයි අපි බලන්නේ effect වෙන්නේ කොහොමද කියලා. මොකද මම අර ඉස්සෙල්ලම කිව්වා දැන් අපි strategies හතරක් කතා කරාට අපි compete කරන්නේ කොහොමද? එක්ක product එක differentiation කරලා එහෙමත් නැත්නම්
කොස්ට් ලීඩර්ෂිප් එකෙන්. අර ඒ නිසා අපි බලන්නේ අපි අර තරඟ ක්‍රම දෙක විතරයි. කොහොමද අපි තරඟ වදින්නේ කොස්ට් ලීඩර්ෂිප් එකෙන්ද නැත්නම් ප්‍රොඩක්ට් ඩිෆරන්ෂියේෂන් එකද? එහෙම ඒ අනුව අපි යූස් කරන ඒ ක්‍රම දෙක අනුව අපි කියනවා ඕගනයිසේෂන් ඩිසයින් එක වෙනස් වෙනවා කියලා. දැන් පළවෙනි එක අපි ගත්තොත් මෙන්න මේක. ඔයා හිතන්න ඔයා යන්නේ ඔයාගේ ස්ට්‍රැටජි එක ඇවිල්ලා ලෝ කොස්ට් ලීඩර්ෂිප් එකක්. ඒ කියන්නේ අඩු පිරිවැයකින් ප්‍රොඩක්ට් එක ඔෆර් කරන්න තමයි ඔයාට ඕනේ. එහෙනම් ඔයාගේ ස්ට්‍රැටජි එක ඒකනම් ඔයා කොහොමද ඔයාගේ ඕගනයිසේෂන් ඩිසයින් එක කරන්නේ? ඔයා ඕගනයිසේෂන් ඩිසයින් කරන්නේ කොහොමද? ඔයාට ඕන ලෝ කොස්ට් ලීඩර්ෂිප් එකක් නම් ඒ නිසා කියන්නේ ඔයා ફોකස් කරන හැමතිස්සෙම කොස්ට් එක අඩු කරනවා. කොස්ට් එක අඩු කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම එෆිෂන්සි එක දිහානේ ફોකස් කරන්නේනේ. එෆිෂන්සි ඔරියන්ටේෂන් එකක් තමයි තියෙන්නේ. එහෙනම් දැන් කොස්ට් එක අඩු කරලා එෆිෂන්සි එක වැඩි කරනවා. එහෙම කියනකොටම ඔයාට තේරෙනවා ඔයාගේ ඕගනයිසේෂන් ඩිසයින් එක නිකන් ට්‍රැඩිෂනල් ඕගනයිසේෂන් එකක් වගේනේ. ඔයාගේ ඕගනයිසේෂන් ඩිසයින් එක ගොඩාක් ට්‍රැඩිෂනල් වෙන්න ඕන. එහෙනම් මේ යට තියෙන ඔක්කොම මොනවාද? යට තියෙන ඔක්කොම ඇවිල්ලා ට්‍රැඩිෂනල් ඕගනයිසේෂන් එකක තියෙන කැරක්ටරිස්ටික් තමයි තියෙන්නේ. සෙන්ට්‍රල් ඔතොරිටි, ස්ට්‍රෝං සෙන්ට්‍රල් ඔතොරිටි කියලා කියන්නේ සෙන්ට්‍රලයිසේෂන් නැත්නම් මධ්‍යගතකරණය. ගොඩාක් කොස්ට් කන්ට්‍රෝල් ටයිට් එකක්. ඒ වගේම තමයි ඩීටේල් කන්ට්‍රෝල් රිපෝට් ගොඩාක් කන්ට්‍රෝල් කරනවා. ඒ වගේම තමයි ගොඩාක් ස්ටෑන්ඩඩ් ඔපරේටිව් ප්‍රොසීඩියර්ස්. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය ෆෝමලයිසේෂන් ගතිය, ස්ටෑන්ඩර්ඩයිසේෂන් ගතිය ගොඩාක් වැඩි. highly efficient procurement and distribution system. close supervision එකක්. ඒ කියන්නේ ගොඩාක් අර hierarchy එකක් තියෙනවා. employees ලව ගොඩාක් supervise කරනවා. routine task, limited employee empowerment මේ ටික ඔක්කොම අර යට තියෙන ටික ඔක්කොම කියද්දී අපිට තේරෙනවා අනිවාර්යෙන් ආ traditional organization එකක තියෙන ලක්ෂණ තමයි තියෙන්නේ කියලා. එහෙනම් නිකන් මතක තියාගන්න පුළුවන් ඕගනයිසේෂන් එකක ස්ට්‍රැටජි එක low cost leadership නම් අනිවාර්යෙන් ඕගනයිසේෂන් එක ඩිසයින් කරන්න ඕන ටිකක් ට්‍රැඩිෂනල් ඕගනයිසේෂන් එකක් වගේ. ඒක තමයි එතන කියන්නේ. ඊට පස්සේ මෙතන කියනවා ඔන්න දැන් ඔයාගේ ස්ට්‍රැටජි එක ලෝ කොස්ට් ඉස්සෙල්ලා කතා කරේ. දැන් මෙතන කියනවා ඔයාගේ ස්ට්‍රැටජි එක කියන්නේ ඩිෆරන්ෂියේෂන්. ඔයා හදන්නේ ප්‍රොඩක්ට් එක ඩිෆරන්ෂියේෂන් කරන්න. ඔයාගේ ස්ට්‍රැටජි එක ඒකනම් ඔයාගේ ඕගනයිසේෂන් ඩිසයින් එක එහෙනම් ලර්නින් ඔරියන්ටේෂන් වෙන්න ඕනේ. දැන් අතන කිව්වේ ට්‍රැඩිෂනල් ඕගනයිසේෂන් එකක් වගේ. මෙතන කියනවා එහෙම බෑ. ඔයාගේ ඕගනයිසේෂන් එක ලර්නින් ඕගනයිසේෂන් එකක්. නැත්නම් අලුත් ඕගනයිසේෂන් එකක් වෙන්න ඕනේ. මොකද ඔයාට ඕන ප්‍රොඩක්ට් එක ඩිෆරන්ෂියේෂන් කරන්නනේ. යුනික් වෙන්න ඕන. යුනික් වෙන්න ඕන ඉස්සෙල්ලා කිව්වා ෆ්ලෙක්සිබල් වෙන්නත් ඕන. ෆ්ලෙක්සිබල් වෙන්නත් ඕන අලුත් ඉනෝවේෂන්ස් ඒ දේවල්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ටිකක් ඔයාගේ ඕගනයිසේෂන් එක ලර්නින් ඕගනයිසේෂන් එකක් ලර්නින් ඔරියන්ටේෂන් පැත්තට යන්න ඕනේ. ඉතින් එතකොට මේ යට තියෙන දේවල් ඇවිල්ලා ලර්නින් ඕගනයිසේෂන් එකක තියෙන ලක්ෂණ වගේ තමයිනේ. ගොඩක් ෆ්ලෙක්සිබල්. එතකොට හොරිසොන්ටල් කෝඩිනේෂන් එකක් ගොඩක් කොලැබොරේෂන් ගතිය වැඩි. රිසර්ච් කරනවා ගොඩාක් ඉනෝවේෂන්ස් තියෙනවානේ. රිවෝඩ් ඉම්ප්ලොයි ක්‍රියේටිවිටි ඒ කියන්නේ අර ඉම්ප්ලොයිස්ලට ගොඩක් එම්පවර් ඒ කියන්නේ ඉම්ප්ලොයි එම්පවර්මන්ට් එක තියෙනවා. ඉම්ප්ලොයිස්ලට හරිම ෆ්‍රීඩම් එක තියෙනවා. රිස්ක් එකක් ගන්නවා. ඉනෝවේෂන්ස් මේ ටික ඔක්කොම ඇවිල්ලා නිකන් ලර්නින් ඕගනයිසේෂන් එකක තියෙන ලක්ෂණ තමයි තියෙන්නේ. එතකොට අපි මතක තියාගන්න ඕන අපි ලෝ කොස්ට් ලීඩර්ෂිප් ස්ට්‍රැටජි එකට යනවා නම් අපේ ඕගනයිසේෂන් ඩිසයින් එක නිකන් ට්‍රැඩිෂනල් ඕගනයිසේෂන් එකක් වගේ. හැබැයි අපි ඩිෆරන්ෂියේෂන් ස්ට්‍රැටජි එකට යනවා නම් ගොඩක් වෙලාවට ඩිසයින් එක ඇවිල්ලා නිකන් ලර්නින් ඩිසයින් එකක් ලර්නින් ඕගනයිසේෂන් එකක ඩිසයින් එකක් වගේ තමයි යන්නේ. එතකොට කන්ක්ලූෂන් එකේ දීලා තියෙනවා මැනේජර් කෙනෙකුගේ රෙස්පොන්සිබිලිටි එක තමයි ඕගනයිසේෂන් එක ඩිසයින් කරන්න ඕන කන්ටින්ජන්සි ෆැක්ටර්ස් වලට මැච් වෙන විදිහට finding the right fit leads to organizational effectiveness. Poor fit can lead to decline or even the demise of the organization. අර මුලින්ම කිව්ව එක තමයි ආපහු කියන්නේ. ඕගනයිසේෂන් ඩිසයින් එක අපිට එකම විදිහට දිගටම පවත්වාගෙන යන්න බෑ. කන්ටින්ජන්සි ෆැක්ටර් එකට අනුව මොකක් හරි චේන්ජ් එකක් වුණාම ඒකට මැච් වෙන විදිහට හරියටම මැච් වෙන විදිහට අපි ඕගනයිසේෂන් ඩිසයින් එක හදන්න ඕනේ. ඉතින් නැත්තම් වැඩක් නැහැ. මේ තියෙන්නේ අර කිව්ව ටිකම තමයි ආපහු කියන්නේ for pound that organization that did not consciously adapt one of the above strategies achieved below average profit compared. ඒ කියන්නේ අර කිව්ව දෙයම තමයි දැන් ගත්තොත් අද තියෙන turbulent environment එකක් නැතුව stable environment එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා එකම විදිහට organization design එකේ strategy එක අපිට maintain කරගෙන යන්න බෑ. තියෙන contingency factors තියෙන changes වලට අනුව අපි ඒවා හොඳට වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕන. අර manager කෙනෙක් විදිහට ඔයාට ඒ හැකියාව තියෙන්න ඕන. ඒක තමයි කියන්නේ. එතකොට එච්චරයි. අපහු මුලටම ගියොත් අපි කතා කරා contingency factors පහක්නේ මතක ඇති environment එක technology එක size එක culture එක අන්තිමේටම strategy එක කතා කරා strategy එක තමයි මේ ලොකුම කොටස උනේ. ඒතර අපි strategy එක අනුව අර මේ strategies 4ක් කතා කරා.
මෙන්න මේ ස්ට්‍රැටජිස් 4 ෆෝට් එකේ cost leadership differentiation මම කිව්වා මේ යට තියෙන දෙක ඇවිල්ලා focus strategies. ඒතර focus කරනවා නම් narrow නැත්නම් niche segment එකක් දිහා මෙතනදී සම්පූර්ණ industry එක දිහා ඔයා කොහොම කරත් ඔයා කියන්නේ compete කරන ක්‍රම දෙකයි තියෙන්නේ. එක්ක cost එක පැත්තෙන් නැත්නම් ඔයා product එක unique product එකක් හඳුන්වලා දෙනවා. ඒ විදිහට තමයි මම මේව කරන්නේ. අන්තිමේටම මෙන්න මේ පොඩි කොටස කතා කරා මේ ඔයාගේ ස්ට්‍රැටජි එක අනුව ඔයා යූස් කරන ස්ට්‍රැටජි එක අනුව ඔයාගේ ඩිසයින් එක වෙනස් වෙනවා කියලා කිව්වා. ඔයා යූස් කරන්නේ ලෝ කොස්ට් ලීඩර්ෂිප් ස්ට්‍රැටජි එක නම් ඔයාගේ ඕගනයිසේෂන් ඩිසයින් එක ගොඩක් වෙලාවට ට්‍රැඩිෂනල්. හැබැයි ඔයා යූස් කරන්නේ ඩිෆරන්ෂියේෂන් ස්ට්‍රැටජි එක නම් ඔයාගේ ඕගනයිසේෂන් ඩිසයින් එක ඇවිල්ලා නිකන් ලර්නින් ඕගනයිසේෂන් එකක් වගේ. එතකොට එච්චරයි තියෙන්නේ.